ආයිබල හැමෝටම සුබ දැසනක්. හරි ඔන්න එහෙනම් අපි වැඩ ටික පටන් ගමු. ඔව්. හරි. අපි මේ මාසේ කතා කරන්න පටන් ගන්න තියරි ක්ලාස් එකේ 3 වෙනි දවසේ අද මේ කතා කරන්නේ. අපි මේ වෙනකොට අපේ අච්චුපතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් ටික අවසන් කරලා තියෙනවා. ඊ සතියේ අපි අවසාන දවසේ අමුතර දවසක් අපි දාලා කරා සිකුරාදා හවස. සිකුරාදා හවස ක්ලාස් එකේදී අපි ඉවර කරගත්තා අපේ ලඝු සම්බන්ධයෙන් තිබ්බ කාරණා ටික. ඒකට අවසානයේ අන්තිමට මම වැඩි ඉවර කරද්දී හෝම්වර්ක් එකක් විදියට පොඩි ගණන් තුනක් දුන්නා. ඒකේ පිළිතුරු පත්‍රය ඔන්න මම දැන් ඔයගලන්ට එව්වා. හරි වඩා පැහැදිලිව ලැබුණු පිළිතුරු පත්‍ර දෙකක්. හරි ගණන් තුන ඔයගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලන්න කොහොමද ඒකේ අවසාන පිළිතුර ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම ගිය සතියේ අමුතර පන්තියට ඒ වෙලාවේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටියට රිපීට් ක්ලාස් එක මම එව්වා ඔයගලන්ට රෙකෝඩින් එක එව්වා. ඒකේ සම්පූර්ණ කරගන්න කරුණාකර වැඩ ටික එදා දවසේ මොන ලඝු ටික අවසන් කරපු හින්දා. හරි. අද දවසේ බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක අපේ ඊළඟ පාඩම් දෙක. ඒ කියන්නේ වර්ගඵලයේ පරිමාව. පාඩම් දෙකම එකිනෙකට සම්බන්ධ කරලා තමයි මම උගන්වන්නේ. ඒ කොටස අද සහ ඊළඟ දවස් වෙනකොට අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා. හරි මම මුලින්ම අද දවසේ අපේ මාතෘකාව පොඩ්ඩක් ලියාගෙන ඉමු. ඒක තමයි අද දවසේ ඉවර කරන්න හදන්නේ. ලඝු සම්බන්ධ කාරණා ටික අවසන්. එදිනින් පස්සේ අපි විභාග ගැටලු ටික සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි විභාග ගැටලු ටික සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ මේ කියන පාඩම් දෙක ඉවර වුණාට පස්සේ. ඒකෙන් පස්සේ මම ජනවාරි මාසේ ඔයාලට ලබා දුන්න ටියුට් එකේ වැඩ ටික සම්පූර්ණ කරන්න තමයි හදන්නේ ලඝු ගණක හා පරිමාව යටතේ. දැනට තාම ඒක සම්පූර්ණ කරගන්න බැරුව ඉන්නවා වර්ගඵලයේ පරිමාව ඉවර නැති හින්දා. හරිද? අපි ඒ ටික බලලෙමු එහෙනම්. හරි හොඳයි. මම හිතනවා අපේ ළමයි හෝම්වර්ක් කරන්න නැති කියලා. හරි වටිනවා ඔක්කොමල්ලා හෝම්වර්ක් කරලා තිබ්බනම්. වැරදුනාට කමක් නැහැ, හරි ගියාට කමක් නැහැ. උත්සාහය දරලා තිබ්බනම් හරි වටිනවා. මම ඉතින් කවදාවත් පිළිගන්නේ හරි ගමන් තිබ්බා, මගුල් ගෙවල් තිබ්බා, මල ගෙවල් තිබ්බා. මේ මොනවා තිබ්බත් මිනිත්තු 10ක්, මිනිත්තු 15ක් විතරයි ඔය ගණන් ටික කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔය ටික කරලා තිබ්බනම් හරි වටිනවා. එහෙම කරා නම් ගොඩක් වටිනවා. ඔන්න මම ගණන් තුන අදාළ කාරණා ටික. හරි හොඳයි. හැමදාම කරනවා නම් ඒක තමයි වඩාත් වටින්නේ. හරි එක දවසක් හරි නොකර ඉන්න ඕනේ නැහැ. කරන කට්ටිය තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. නොකරන කෙනෙක් නොකර හිටියට වඩා කරන කෙනෙක් නොකර ඉන්න එක ගොඩක් වැරදි. මම නම් හිතන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම කරා නම් හොඳයි. හරි මාතෘකාව ඔව්. ඔව් ක්ලාස් පටන් ගන්නත් පුළුවන්කමක් තියෙනවා. හොඳයි channel එක ගොඩක් හොඳයි. ක්ලාස් පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියලා ඊයේ නිවුස් වලට කිව්වා. ඔව් ඇත්ත. අපි බලමු. එහෙම වුණොත් 11 වසර පන්තියේ විතරක් පටන් ගන්න තමයි මට පුළුවන් වෙන්නේ. අනිත් පන්ති නම් පටන් ගන්න විදියක් නැහැලු තාම. ඉස්කෝලේ 15 වෙනිදා පටන් ගත්තොත් අපි බලමු එහෙමනම් අපේ පන්තියේ පටන් ගන්න. හොඳයි. අපි බලමු එවනකට කොච්චරක් දුරට ওই නිවුස් එක ඊළඟ දවස් 7 වෙද්දි වෙනස් නොවේ තියෙන්නේ කියලා. දැන් ඇවිල්ලා අද 10 නෑ අද 9 නේ. අපි මේ සතියේ ඉරිදා දක්වා බලමු. සමුදනේ එහෙම වුණොත් ඒගොල්ලෝ ඉස්කෝලේ යන්නේ. ඔව් පේපර් එකත් සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ සාපේක්ෂව සරල පේපර් එකක් වොන්න ඊයේ දවස් තුල ඔලෙන් ලිව්ව කට්ටිය කිව්වා. ගොඩක් කට්ටියට ලේසි කියලා පේපර් එක. ඒ කියන්නේ ඒකේ ඇරියස් එක ඔයගොල්ලන්ගෙන් ගන්න විදිහ දාන්නේ නැහැ. ඒ නිසා හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. මේ අවුරුද්දේ කට්ටියට chance එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔගේ ඇරියස් එක ඔයගොල්ලන්ගෙන් ගන්න විදිහ දාන්නේ. එහෙම නොවුනොත් හොඳයි ඉතින්. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා කොහොමදත් සූදානම් වෙන්න. ඒව කියන්න බෑ. ලේසි වෙයිද අමාරු වෙයිද කියන්න බෑ. මම නම් හැමදාම කියන්නේ පේපර් එක ලියන කෙනාට ওই පේපර් එක අමාරුයි. ඒකේ අමාරුද ලේසිද කියන එක තීරණය වෙන්නේ ලියන කෙනා මත තමයි. අපි බලමු මොකද කරන්න වෙන්නේ කියලා. හරි. ගොඩක් විට මේ ඉඳ වෙනකොට මම තීරණය කරන්න මොකක්ද අපි කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි ඔන්ලයින් පන්ති නතර කරනවද සම්පූර්ණයෙන්ම? එහෙම නැත්නම් ඔන්ලයින් පන්ති කරනවද? එහෙමනම් පන්තිය කරන ඒ ටයිම් එක තුලම ඔන්ලයින් පන්තියක් දෙනවද? ඒ ඔක්කොම පොඩ්ඩක් තීරණය කරන්න ඊළඟ දවස් කිහිපෙදී රටේ වාතාවරණයක් බලලා. ඔව් ගොඩක් විට ඉස්කෝලේ තියේවි. අපි බලමු. ඉස්කෝලේ පටන් ගත්තොත් දැන් කොහොමද අපේ ඕසිස් එකේ කට්ටිය ක්ලාස් එක තියෙන අඟහරුවාදා හවස 3ට මම දැන්නේ. ඔව් මට මතකත් නෑ දැන් කාලසටහන.
අඟහරුවාදා අපි දැන් මේ 3ට සෙනසුරාදා අපේ චිකිත්සකේ කට්ටියට වෙලාව දාලා තියෙන්නේ සෙනසුරාදා 11:30 දැන් වෙලාවත් අමතක වෙලා තියෙන්නේ සෙනසුරාදා 11:30 ඒත් එක්කම අපේ A9 එකේ කට්ටියට මම වෙලාව දැම්මේ ඉරිදා උදේ. ඔව් ඉරිදා උදේ තමයි ඒගොල්ලන්ට වෙලාව දෙන්නේ. හරිද? අපි පොඩ්ඩක් බලමු මේ සතියේ චුට්ටක් විතර ඉවසීමෙන් ඉඳලා ඉරිදා වගේ වෙනකොට මොකද වෙන්නේ රටේ තත්ත්වය කොයි වගේද ඉස්කෝලේ ඇත්තටම පටන් ගන්න පුළුවන් වේද බැරි වේද කියලා. අපි පොඩ්ඩක් පවන් බලමු. කොහොම කරත් ඉරිදා දවසේම තමයි A9 එකේ කට්ටියට දෙන්නේ. හරිද? හොඳයි. අපි එමුනම් අද දවසේ වැඩේ පටන් ගමු. චුට්ටක් අපි ඉවසලෙමු තව දවස් 2-3ක්. අපේ කට්ටියගේ ප්‍රවෘත්ති දැන් මේ උදේ වරුවේ තියෙන ප්‍රවෘත්ති නෙවෙයිනේ රාත්‍රී වරුවේ වෙනකොට තියෙන. ඒ නිසා චුට්ටක් ඉවසීමෙන් බලමු. ගොඩක් විට පටන් ගන්න පාඩක් තමයි මේ පාඩම් තියෙන්නේ. ඒ නිසා ගොඩක් විට ඉස්කෝලේ යන්න පුළුවන් කමක් තියෙවි කියලා හිතනවා ඔයගලන්ට. එහෙම වෙනවා නම් ඇත්තටම හොඳයි. වගේම නරකයි. දෙපැත්තම තියෙනවා. ඉතින් අපි බලමු ඉතින්. ඔව් අඟහරුවාදා දවසේ මම ඔයගලන්ට 3 සිට රෑ 8:00 වෙනකන් තමයි වෙලාව දීලා තිබ්බේ. 3 ඉඳලා වෙලාව රෑ 8:00 වෙනකන්. පේපර් ක්ලාස් එකයි තියරි ක්ලාස් එකයි දෙකම. හොඳයි. අපි බලමු එහෙනම් අද දවසේ වැඩේ ආරම්භ කරමු. මාතෘකාව ලියන්න එහෙනම් ඝන වස්තු වල වර්ගඵල හා පරිමාණ. ඝන වස්තු වල වර්ගඵල හා පරිමාව. ඝන වස්තු වල වර්ගඵල හා පරිමාව. ඒක තමයි ප්‍රධාන මාතෘකාව. ඝන වස්තු වල ඇත්තටම මූල පෘෂ්ඨ වර්ගඵල පොදුවේ අපි වර්ගඵල කියලා කියමු. ඝන වස්තු වල වර්ගඵල හා පරිමාව. ඝන වස්තු වල වර්ගඵල හා පරිමාව. මේ පාඩමට ආරම්භයක් විදියට මම ඔයාලට මතක් කරොත් අපි දැනට ඉගෙනගෙන තියෙනවා මූලික ඝන වස්තු 4ක්. හරි? අපේ සිලබස් එකට අදාළව අපි මූලිකව ඉගෙනගෙන තියෙනවා ඝන වස්තු 4ක්. 10 වසර පන්තිය අවසන් වෙද්දී අපි ඉගෙන ගන්නවා ඝන වස්තු 4ක් පිළිබඳව. මේ අවුරුද්ද තුල අපි අලුතෙන් ඉගෙන ගන්නවා තවත් ඝන වස්තු 3ක් පිළිබඳව. කොහොමද ඔය කියන ඝන වස්තු වල වර්ගඵල හොයන්නේ පරිමාව හොයන්නේ කියලා. දැනට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඝන වස්තු 4 ගැන මතක් කරොත් ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන තියෙනවා ඝනකය, ඝනකාභය, ඒත් එක්කම ත්‍රිකෝණාකාර ප්‍රිස්මය, ඒත් එක්කම සිලින්ඩරය. ඔය කියන ඝන වස්තු 4 පිළිබඳව තමයි ඔයගොල්ලෝ 10 වසර අවසානයේදී ඉගෙනගෙන තියෙන්නේ. මේ අවුරුද්ද තුල ඔයගොල්ලෝ අලුතෙන් තව ඝන වස්තු 3ක් පිළිබඳව ඉගෙන ගන්න. ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන තියෙන ඝන වස්තු 4 පිළිබඳව පොඩ්ඩක් මතක් කරොත් ඔයගොල්ලෝ දැනට ඉගෙනගෙන තියෙනවා ඝනකයේ පිළිබඳව ඔළුවට මවා ගන්න ධාතු කැටේ මුහුණත් 6ක් තියෙනවා. ඒ මුහුණත් ඔක්කොම එකිනෙකට සමානයි සමචතුරස්‍රාකාර හැඩදී මුහුණත් 6කින්. ඉතින් අපි මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයනවා නම් එක මුහුණක වර්ගඵලය සමචතුරස්‍රාක වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල එකක හොයලා ඒක 6න් ගුණ කරන්න තිබ්බේ. ඒක තමයි අපි පොඩි කාලේ 8 පන්තියේදී කරේ. ඝන කාභය ගත්තත් එහෙමයි. ඒකේ හැබැයි සියලුම මුහුණත් සමාන නැහැ. එකිනෙකට ප්‍රතිවිරුද්ධව එහෙම නැත්නම් එකිනෙකට සම්මුඛව පිහිටන මුහුණත් එකිනෙකට සමානයි. ඒ වගේ මුහුණත් කට්ටල 3ක් තිබ්බා. වර්ගඵල වෙන වෙනම හෙව්වා. අන්තිමට ඔය ඔක්කොම ටික එකතු කරා. පරිමාව හොයද්දි මොකද කරේ අපි? හරි අපි ඝනකයකත් පරිමාව හොයද්දි මොකද කරේ? ඒකාකාර හරස් කඩ. ඒ කියන්නේ එකම වගේ හැඩයක් සහිත මුහුණතක වර්ගඵලය හොයලා ඒක ඒ ඔස්සේ තියෙන දිගෙන් හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග ඔය කියන සූත්‍රය පාවිච්චි කරලා පරිමාව හෙව්වා. එතකොට ඝනකයත් එහෙමයි ඝනකාභයත් එහෙමයි. ත්‍රිකෝණ ප්‍රිස්මය ගත්තොත් ත්‍රිකෝණ ප්‍රිස්මයක තියෙන විශේෂත්වය තමයි ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා එකිනෙකට ප්‍රතිවිරුද්ධව. ඒක තමයි ඒකාකාර හරස්කඩ උනේ. ඊළඟට සිලින්ඩරය ගත්තත් සිලින්ඩර් එකත් ඒකාකාර හරස්කඩක් තියෙනවා. ඒකේ ඒකාකාර හරස්කඩ වෙන්නේ මොකක්ද? වෘත්තාකාර මුහුණක්. පොදුවේ කිව්වොත් ඒකාකාර හරස්කඩ කියන්නේ මොකක්ද කියලා අන්න ඒ පිළිබඳව ඉස්සෙල්ලා දැනුවත් වෙලා තියෙන්න ඕනෙමයි. ඒකාකාර හරස්කඩක් කියලා මම ඔයගලන්ට 10 පන්තියේ උගන්වද්දි කිව්වේ මතක තියාගන්න මෙහෙම. ඒකාකාරයි කියන්නේ එකම වගේ කියන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ චීස් කැටයක් හිතන්න චීස් කෑල්ලක් හිතන්න ඝනක හැඩති. ඝනක හැඩති චීස් කෑල්ලක් හිතන්න. ඔය කියන චීස් කැටේ ඕගලන්ට පුළුවන් නම් එක සමාන පෙති එන විදියට කපන්න ඕගලන්ට කපාගෙන යන්න පුළුවන්ද බැරිද කියලා කල්පනා කරන්නකෝ. පුළුවන් නේද? දැන් හිතන්නකෝ
මෙන්න මේ ඉදිරිපසින් පේන සමචතුරස්‍රාකාර මුහුණ ඒ හැඩති ඕගලන්ට චීස් පෙති කපාගෙන යන්න පුළුවන්. එකම හැඩේ පෙති කපාගෙන යන්න පුළුවන්. ඒකට තමයි අපි කිව්වේ ඒකාකාර හරස් කඩක් සහිතයි කියලා. ඒකාකාර හරස් කඩක් සහිතයි කියලා. හිතන්නකෝ ගන්න කාබ හැඩති චීස් කෑල්ලක් තියෙනවා කියලා. මම ඕගලන්ට ওই චීස් කැටයක් විදියට අරගෙන තමයි 10 පන්තියේදී කියලා දුන්නේ මතක විදියට. එතකොට දැන් මේක ගන්න කාබේ ගත්තත් ඒකේ තියෙනවා ඒකාකාර හරස් කඩක් ඒකෙත් ගන්න පුළුවනි අපිට. ඒකෙත් අපිට ඒකාකාර හරස් කඩක් ගන්න පුළුවනි. මේකෙත් අපි ඕන මේ පැත්තෙන් මේ පැත්තෙන් මේ පැත්තෙන් එක යට පැත්තෙන් මේකෙත් ඒකාකාර හරස් කඩක් තියෙනවා. මේකෙත් ඒකාකාර හරස් කඩක් තියෙනවා. මේ වගේම පෙති වලට කපාගෙන යන්න පුළුවන්. ත්‍රිකෝණ ප්‍රිස්මේ ගත්තොත් ඒකෙත් පුළුවන්. ඒකෙත් අපි ගත්තොත් ඒකාකාර හරස් කඩක් තියෙනවා. එකම වගේ හරස් කඩක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න නැද්ද කියලා. ඒකෙත් තියෙනවා ළමයි. ඒකෙත් ගන්න පුළුවන්. ඒකෙත් අපිට ගන්න පුළුවන්. මේ ඉදිරිපසින් පේන්නේ ඒක. ත්‍රිකෝණාකාර හරස් කඩක්. මේ වගේම පෙති වලට කපාගෙන යන්න පුළුවන්. ඒතකොට කෙනෙක් කල්පනා කරනවා එහෙනම් අනිත් පැත්තට කපන්න පුළුවන් නේ. මේ පැත්තට ඍජුකෝණාශ්‍රාකාර මූණක් එහෙම කපන්න බෑ ළමයි. ඒක කපන්න බෑ. කපන්න පුළුවන් එකම හැඩය මොකක්ද? ත්‍රිකෝණාකාර හැඩ. එහෙනම් මේකත් පුළුවන්. සිලින්ඩරයක් හිතන්න. සිලින්ඩරය ගත්තොත් ඒකටත් ඒකාකාර හරස් කඩක් තියෙනවා. ඒකටත් ඒකාකාර හරස් කඩක් තියෙනවා. දැන් අපි සිලින්ඩරයක් හිතුවොත් මොකක්ද අනේ ඒකේ ඒකාකාර හරස් කඩ වෙන්නේ? මොකද ඒකේ ඒකාකාර හරස් කඩ වෙන්නේ? ඒක ගත්තොත් ඔව් ඒකේ මොකක්ද වෙන්නේ? ඒකේ ඇවිල්ලා රවුම ඔව් අර්ධ වෘත්ත ඒ කියන්නේ වෘත්තාකාර කොටස. පතුල එහෙම නැත්නම් පියන. මේකේ තියෙන ඒකාකාර හරස් කඩක්. එහෙනම් දැන් හිතන්නකෝ සිලින්ඩර් ආකාර හැඩදී චීස් කෑල්ලක් තියලා. එතකොට ඔයා ඒක කපන්න ඕනේ ඒකාකාර හරස් කඩක් එන විදියට. මෙහෙම දික් අතර කපලා හරියන්නේ නැහැ. පෙති පෙති වලට එහෙම කපලා හරියන්නේ නැහැ. එහෙනම් මම කපාගෙන යන්න ඕනේ මේ අතට. ඒ කියන්නේ වෘත්තාකාර මුහුණක් ලැබෙන විදියට තමයි කපාගෙන යන්න ඕනේ. අන්න ඕකට තමයි ඒකාකාර හරස් කඩක් තියෙනවා කියලා කිව්වේ. ඕකට තමයි ඒකාකාර හරස් කඩක් තියෙනවා කියලා කිව්වේ. එහෙනම් ඒකාකාර හරස් කඩක් සහිත ඝනවස්තු හතරක් පිළිබඳව ඔන්න අපි කතා කරනවා 10 වසර පන්තියේ අවසානයේ තෙක්. ඔය කියන ඝනවස්තු වල මුළු පෘෂ්ඨ වර්ගඵල හොයන්න. ඒ කියන්නේ එක මොනද හොයලා අනිත් ටිකත් හොයලා අන්තිමට ඔක්කොම ටික එකතු කරලා ගන්න. ඒ ඒකාකාර හරස් කඩක් සහිත ඕන ඝනවස්තුවක මුළු පෘෂ්ඨ වර්ගඵල. ඒ වගේම පරිමාව හොයද්දී හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම, ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන දිග. දැන් මේකේ පරිමාව හොයන්න කිව්වොත් මේ ඒකාකාර හරස් කඩක වර්ගඵලය හොයලා ඒක ඉවර වෙන්නේ මේ පැත්තේ කෙලවරින්නේ. මේ වගේම එකක් තියෙනවා අනිත් පැත්තේ. එහෙනම් එතනට වෙනකන් තියෙන දිග අරගෙන ඒකින් ගුණ කරා. ඒකාකාර හරස් කඩ වර්ගඵලය ඒ ඔස්සේ තියෙන දිගෙන්. මේකෙත් ඒකාකාර හරස් කඩක වර්ගඵලය හෙව්වා. ඒ ඔස්සේ තියෙන දිගෙන් ගුණ කරා. ඒකාකාර හරස් කඩක වර්ගඵලය හෙව්වා. ඒ ඔස්සේ තියෙන දිගෙන් ගුණ කරා. ඒකාකාර හරස් කඩ වෘත්තාකාර මුහුණක් ඒකේ වර්ගඵලය හෙව්වා. ඒ ඔස්සේ තියෙන දිග. එහෙම නැත්නම් සමහරක් විට උස කියන්න පුළුවන් කිව්වා. දිග කියන වචනේම උස කියන්න පුළුවන් කිව්වා. එහෙම නැත්නම් ඝනකම කියන්න පුළුවන් කිව්වා. එහෙම නැත්නම් ලිඳක් වගේ ගත්තොත් මතකද ලිඳකට වගේ කිව්වේ. අම්බෝ ලිඳේ උස කියනවද අපි? ලිඳකට එබිලා අපි කියනවද ලිඳේ උස කියලා? මොකද්ද අපි එතනට කියන්නේ? ලිඳේ උස කියන්නේ නෑනේ අනේ. එතනට ගැලපෙන වචනේ මොකක්ද? අන්න හරි. ඉතින් මතකයි. ලිඳකට අදාළව අපි කියන්නේ කිව්වා. ඔව් සෙනිට මතකයි. මොකක්ද අපි ඒකට කිව්වේ විරුලි? හරි. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? ගැඹුර කියලා. ඔව් මහේෂ් කිව්වා. හරි. ඒ වගේ අවස්ථාවකදී දැන් හිතන්න පූල් එකක් ස්විමින් පූල් එකක් හිතන්නකෝ. පූල් එකේ උස කියන්නේ නෑනේ. පූල් එක ගාවට ගිහලා මොකක් කියලාද කියන්නේ අපි? පූල් එකේ ගැඹුර කොච්චරද? අර පොළොව මට්ටමින් පහළට නම් ඒ වගේ තැනකදී එතනට උස ගැලපෙන්නේ නැහැ, ඝනකම ගැලපෙන්නේ නැහැ, දිග කියන එක ගැලපෙන්නේ නැහැ. එතනට ගැලපෙන්නේ මොකක්ද? ගැඹුර කියන වචනේ. අන්න ඔය කියන කාරණාත් එක්ක තමයි 10 වසර පන්තියේදී අපේ පරිමාව වර්ගඵලය කියන පාඩම් දෙක අවසන් කරේ. එතකොට ඔය කියන ඝනවස්තු හතරෙන් පස්සේ ඔය හතර පිළිබඳවම දැනුවත් භාවයක් තියෙන්න ඕනෙමයි. එතනින් පස්සේ අපි ආරම්භ කරනවා දැන් 11 වසර කොටස මෙන්න මේ වගේ ඝනවස්තුත් එක්ක. ඊට අලුත් ඝනවස්තු තුනක් ගැන ඉගෙන ගන්නවා. මොකක්ද මේ අලුත් ඝනවස්තු තුන? හරි. අපේ අලුත් ඝනවස්තු තුන දැන් මේ වෙනකොට මම හිතන්නේ සමහරක් පාසල් මේ කාරණා ටික අවසන් කරලා ඉවරයි. ඒ නිසා ගොඩක් කට්ටිය මේ පිළිබඳව දැනුවත් වෙලා ඇති කියලා මට හිතෙනවා. ඔව් මම හිතන්නේ රොයිනි මේ පිළිබඳව හොඳින් දන්නවා ඇති මේ වෙද්දී. හොඳයි. මොකද්ද මේකට අපි කිව්වේ? ඉස්කෝලේ කරපු කට්ටිය කියමුකෝ බලන්න. ජනාධිපති විද්‍යාලේ ඉවරයි. විශ්ව ඉන්නවා මම හිතන්නේ මේ වෙද්දී. මොකද විශ්ව කියන්නේ? මේ වගේ ඝනවස්තුවකට මොකක් කියලාද අපි කිව්වේ ඔබට? මේකේ යට අඩිය ඇවිල්ලා. බැලු බැලමට නම් සමචතුරස්‍රයක් වගේ නෙවෙයි. නමුත් ඇත්තටම යට අඩිය ත්‍රිමාණව අඳිනකොට පොඩ්ඩක් සමාන්තරාශ්‍රයක් වගේ අඳින්න වෙන්නේ මට.
ඒතර මේ යට අඩිය සමාන්තරයක් මේ මොකද්ද? සමචතුරස්‍රාකාරයි. යට අඩිය ඇවිල්ලා සමචතුරස්‍රාකාරයි. මේකට මොකක් අපි කියලාද කියන්නේ? චතුස්තලය කියලා නම් නෙවෙයි. චතුස්තලය කියන්නේ ත්‍රිකෝණාකාරව මුහුණත් හතරක් තිබ්බොත්. මේකේ යට අඩිය සමචතුරස්‍රාකාරයි. වටේට ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් තියෙනවා. සමුද්දේවිගේ කට්ටිය කියන්නකෝ බලන්න. සිලුනි මොකද හිතන්නේ? මොකක් කියලාද අපි මේකට ඉස්කෝලේ ටීචර් කියන්නේ අපිට කියන්නේ කියලා? ඔව් පිරමීඩය කියලා තමයි කිව්වේ. ඇත්ත. හැබැයි වඩාත්ම හොඳ විදිය ඔක කියන්න පුළුවන් මොකක්ද? යට අඩිය මොන වගේ හැඩයක්ද? සමචතුරස්‍රයක්. ඒ නිසා ඔකට අපි කියනවා මොකක් කියලාද? සමචතුරස්‍රාකාර පතුලක් සහිත. එහෙම නැත්නම් සමචතුරස්‍රාකාර පිරමීඩය කියලා. සමචතුරස්‍ර පිරමීඩය කියලා අපි ඔක හඳුන්වනවා. සමචතුරස්‍රාකාර පිරමීඩය එහෙම නැත්නම් සමචතුරස්‍ර එහෙම නැත්නම් පතුල සමචතුරස්‍රයක් එහෙම නැත්නම් පතුලට අපි කියන වෙනත් නමක් ආධාරකය කියලා. ආධාරකයේ සමචතුරස්‍රයක් වෙච්ච පිරමීඩයක්. පිරමීඩ දැකලා තියෙනවද අපේ ළමයි? ලංකාවේ දැකලා තියෙනවද ඔයගොල්ලෝ ওই වන්දනා චාරිකාවල එහෙම යනකොට විනෝද චාරිකාවල එහෙම යනකොට පිරමීඩ දැකලා තියෙනව නේද? ඔව් රශ්මිතු දැකලා තියෙනවා. හොඳයි. රශ්මිතු දැකලා නැහැලු දැන් මේ පාර කියනවා. ඔව් ටීවී එක නම් දැකලා තියෙනවා. ලංකාවේ ඇතුලේ කොහෙවත් දැකලා නැහැ. කොහෙද තියෙන්නේ ඔය? හරි සිලුනේ. ඔහම යනකොට හම්බ වෙවි බලන්නකෝ. කොහෙද තියෙන්නේ පිරමීඩ දැකලා? ලංකාවේ ඇතුලේ නම් මම දැකලා නැහැ. කොහෙද සාමාන්‍යයෙන් තියෙන්නේ? හොඳයි අපේ ළමයි දන්නවා ඊජිප්තුවේ තියෙන්නේ. හොඳයි. හරි. එහෙමනම් හරි ඒක ගැන මම මුකුත් කතා කරන්නේ නැහැ. ඒක ඉතිහාස පාඩමක්. හරි. ඒක අවශ්‍ය නැහැ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද මේ කියන ඝන වස්තු හතරට වඩා දැන් ඉස්කෝලේ ඉගෙන ගත්ත කට්ටියනේ ඔක්කොම ඉන්නේ. ජනාධිපති විද්‍යාලයෙන් මට උත්තරයක් අවශ්‍යයි. මොකද කියන්නකෝ බලන්න. ඇයි එතකොට මේ ඝන වස්තු අපි මේ පොඩි කාලේ ඉගෙන ගත්ත ඝන වස්තු හතරට වඩා මොකද්ද මේකේ තියෙන වෙනස? මොකද්ද මේකේ තියෙන වෙනස? විද්‍යාකර බාලිකාවේ කට්ටියත් ඉවරයි. ඔව් ලෙසාර කියාවි බලන්න එහෙමනම් මම හිතන්නේ ආනන්ද බාලිකාවේ කට්ටිය නම් තාම කළා නැහැ. නෑ ඒගොල්ලොත් ඉවරයි මං හිතන්නේ. ඒගොල්ලොත් මං හිතන්නේ 7 වෙනි පාඩමේ පොත කරනවා කිව්වේ. මොකද්ද මේ අපි ඉගෙනගත්ත පොඩි කාලේ ඉගෙනගත්ත ඝන වස්තු හතරට වඩා මේක තිබ්බ වෙනස. හොඳයි කිරණි ඉගෙනගෙන තියනවා කියන්නේ ඉස්කෝලේ. හොඳයි. රශ්මිතු ඒක නෙවෙයි. ඊට වඩා වැදගත් හේතුවක් තියෙනවා. හොඳයි වෙනුරි කිව්ව කතාව හරි. සෙනිත්පා හොඳයි very good. හැඩතල දෙකක් තියෙන එක කොහොමද ත්‍රිකෝණාකාර ප්‍රිස්මෙත් තියෙනවනේ. නේද මේ සිලුනි ත්‍රිකෝණාකාර ප්‍රිස්මෙත් තියෙනවා. පවන් ඒක නෙවෙයි. හරි. විරුලි කියන උත්සාහ කරන දෙයක් හොඳයි. රොවිනි කවීෂ මොකද කියන්නේ? මොකද අදහසක් නැද්ද? චතුනි දැන් සෞදේව කියමක ඉවරයි මං හිතන්නේ. නිතුලි මොකක්ද අදහස මේ පිළිබඳව තියෙන? ඒකයි මම පරණ ඝන වස්තු හතරත් මතක් කරලා මේ අලුත් ඝන වස්තුව ගැන මතක් කරන්න ආවේ. හර්ෂිකා හොඳයි. ඔන්න පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා. ගන්න බැහැයි කියන එකට වඩා හරි වචනයක් ආවේ නෑ ඔයා. යම් දෙයක් ඔයා ඉගෙනගෙන තියෙනවා. හොඳයි. යසිත් නැහැ. අවශ්‍ය කාරණේ නැහැ. මනුලි අවශ්‍යම කාරණේ තාම මට පිට ඕගොල්ලෝ කිව්වේ නැහැ. දෙන්නේ කිව්ව හරි උත්තරේ. දෙවින්දි යම් දෙයක් කියනවා නමුත් ඒක නෙවෙයි මෙතනදී තියෙන විශේෂ කාරණේ වෙන්නේ. ලක්ෂිකෝ ඉන්නවද අද? මොකද කියන්නේ? මොකක්ද මේක ඇතුලේ තියෙන විශේෂත්වය? හොඳයි. දර්ශිකාට ඔන්න දැන් අදහස ආවා හරියට. හොඳයි. මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මොකක්ද? දැන් අපි කිව්වා මේ කියන ඝන වස්තු හතරෙම අර චීස් කෑලි හතරක් ඔයගලන්ට මම ගන්න කිව්වේ. ඕගලන්ට කපන්න පුළුවන් ඒකාකාර හරස් කඩ. නමුත් මේ කියන ඝන වස්තුව ගත්තොත් හිතන්නකෝ සමචතුරස්‍ර පිරමීඩ හැඩති චීස් කෑල්ලක් තියෙනවා. ඔන්න ඔය කියන චීස් කෑල්ල ඔයගලන්ට එක සමාන කොටස් වලට එක සමාන මුහුණත් වලට ලැබෙන පරිදි කපන්න කියනවා. එහෙම කපන්න පුළුවන්ද බැරිද? දැන් එතකොට රුවිනි කල්පනා කරાવી ඇයි කපන්න බැරි? අපිට පුළුවන් මෙන්න මෙහෙම කපාගෙන යන්න සමචතුරස්‍රාකාර හැදෙන විදියට පුළුවන්ද බැරිද? මොකද විදෝෂ කියන්නේ? විදෝෂ කියනවා බෑ. හරි. රුවිනි එහෙම කරන්න බෑ. ඇයි මොකද වෙන්නේ? එහෙම බෑයි කියන්නේ හේතුව ඇයි කියමු බලන්න. හිතන්නකෝ මෙහෙම යට ඉඳලා අපි මෙහෙම පෙති කපාගෙන ඉහළට යනකොට
එන්න එක පෙත්තක සයිස් එක මොකද වෙන්නේ? අන්තිමටම මොකද වෙන්නේ? එන්න පෙත්තක සයිස් එක මොකද වෙන්නේ? ටිකක් ත්‍රිමාණව හිතන්න ඕනේ. සමචතුරස්‍ර පිරමීඩයක් හිතන්න ඕගොල්ලෝ මෙහෙම පෙති කපාගෙන යනවා. ඒතර උඩට යන්න මෙහෙම දැන් මෙහෙමනේ තියෙන්නේ පිරමීඩ් එක. ඒතර උඩ ටික කපන්න එක පෙත්තක සයිස් එක මොකද වෙන්නේ? එන්න පොඩි වෙනව නේද? එතකොට එකම හැඩද? ඒකාකාරයි කියන්නේ එහෙම වෙන්න එපේ. ඒකාකාර හරස් කඩක් කියන එකේ තේරුම එකම වගේ කියන එක. එතකොට මේක ඒකාකාර හරස් කඩක් තියෙනවද? නැහැ. අන්න ඒක තමයි මේ ඝන වස්තු පොඩි කාලේ ඉගෙන ගත්ත ඝන වස්තු වලට වඩා වෙනස් වෙන්නේ. ඒ අර්ථය ඉගෙන ගන්න පළවෙනි ඒකාකාර හරස් කඩක් රහිත. අපි කලින් කතා කරන්නේ ඒකාකාර හරස් කඩක් සහිත. මේ අවුරුද්දේ අපි කතා කරන්නේ ඒකාකාර හරස් කඩක් රහිත ඝන වස්තු ගැන. ඒක තමයි මේ අවුරුද්දේ පාඩම. ඒකයි ගිය අවුරුද්ද මේ අවුරුද්දෙන් වෙනස් වෙන්නේ. දැන් තේරුණාද? ඉස්කෝලේ ටීචර්ත් ඔය ටික කිව්වනේ. හරි ඒකාකාර හරස් කඩක් රහිත සහ ඒකාකාර හරස් කඩක් සහිත. එහෙම කියලා ටීචර්ත් ඉස්කෝලේදී කියන්නේ නැති. අන්න දැන් කට්ටියට මතක් වෙනවා උනේ අපිට කිව්වනේ එහෙම දෙයක් කියලා. විද්‍යාකර බාලිකාවේ කට්ටියට අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ ටීචර් එහෙම දෙයක් කිව්වා නේද කියලා. ඒකාකාර හරස් කඩක් සහිත සහ ඒකාකාර හරස් කඩක් රහිත. එතකොට ඒකාකාර හරස් කඩක් සහිත ගිය අවුරුද්දට වෙනකම් පරිමාව හොයන්න පොදු සූත්‍රයක් තිබ්බා. හරස් කඩක වර්ගඵලයේ ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන දිග කියලා. හැබැයි මේ අවුරුද්දේදී අන්න ඒ කාරණේ වෙනස් වෙනවා. මොකද ඒකාකාර හරස් කඩක් නැහැ. එතකොට පරිමාව හොයන සූත්‍ර පොඩි වෙනස්කමකට භාජනය වෙනවා. ඒක තමයි දැන් අපි අලුතෙන් ඉගෙන ගන්න හදන්නේ. මේ අවුරුද්දේ ඝන වස්තු 3යි, ගිය අවුරුද්දේ ඝන වස්තු 4යි, ඔක්කොම ඝන වස්තු 7ක් විභාගයට යනකොට රැගෙන යා යුතු වෙනවා. හරිද? හොඳයි. අපි එහෙමනම් බලමු අපේ පළවෙනි කාරණේ. අනුමාතිකාව ලියන්න සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය. අපි දැන් කතා කරන්නේ ඒකාකාර හරස් කඩක් නැති, ඒකාකාර හරස් කඩක් නොමැති ඝන වස්තු පිළිබඳව. අංක 1 ඒ යටතේ අපි කතා කරන සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය. එහෙනම් සමචතුරස්‍ර පිරමීඩයක් ගත්තොත් අපේ ළමයි මම මේ කියන පිරමීඩය ගත්තොත් මේ පිරමීඩයට අදාළ මුහුණක් මම වෙන වෙනම ඇඳගත්තොත් මුලින්ම මම පතුල ඇඳ ගන්නව නැතිනම් ආධාරකය ඇඳ ගන්නම්. පතුල ගත්තොත් පතුලේ හැඩය සමචතුරස්‍රාකාරයි. අපි ඒක ත්‍රිමාණම අඳිනකොට සමචතුරස්‍රයක් නොවන විදිහට ඇඳට නමුත් ඇත්තටම මේකේ පතුල සමචතුරස්‍රාකාරයි. මේකේ තියෙන එකිනෙකට වෙනස් වූ මිනුම් ආකාර හතරක් අපිට ඉගෙන ගන්න. එකක් තමයි මේ. ඒක තමයි මේ තියෙන්නේ. මේක සමචතුරස්‍රය. යට අඩිය. යට අඩිය වල සමචතුරස්‍රය. ඒ කියලා කියන්නේ ආධාරක පාදය කියන්නේ. එහෙම නැත්නම් ආධාරකයේ පැත්තක දිග. මේල ආධාරකයේ පැත්තක දිග. ඊට අමතරව මේකේ තියෙනවා මෙන්න මේ ධාරයක් ඔස්සේ තියෙන දිග. L. ඒකට අපි කියනවා ඇල ධාර දිග කියලා. ඒකට අපි කියනවා ඇල ධාර දිග කියලා. ඊට අමතරව ළමයි මේකේ තියෙනවා මේ කියන පිරමීඩයේ මුදුන එහෙම නැත්නම් ශීර්ෂයේ ඉඳලා පිරමීඩයේ ඇතුළතින් එහෙම මැද්දෙන් පිරමීඩයේ පතුලේ එහෙම නැත්නම් ආධාරකේ මධ්‍ය ලක්ෂයට අඳින මේ පතුල සමචතුරස්‍රයක් ඒ සමචතුරස්‍රයේ මැදට අඳින ලම්බකයක් තියෙනවා. හරියටම දැන් හිතන්නකො පිරමීඩයේ ඉහළම ශීර්ෂයේ ඉඳලා මෙහෙම උලකින් හරියටම හිල් කරනවා මැද්දේ හරියටම මේ කියන පතුලේ හරි මධ්‍ය ලක්ෂයේ අන්නේ ගන්න ඍජු උස මේ ආධාරකේ හරි මැද ඉඳලා එක පාදයේ හරි මැදකට මේ ගන්න මේ ඍජු උස එහෙම නැත්නම් මේකට අපි කියනවා h කියලා. h කියන්නේ මොකක්ද? මේ කියන පිරමීඩයේ ලම්බ උස කියලා කියනවා. මෙන්න තුන්වෙනි මිනුම. මේකට අපි කියනවා පිරමීඩයේ ලම්බ උස කියලා. පිරමීඩයේ ඍජු උස එහෙම නැත්නම් ලම්බ උස කියලා කියනවා.
මේකට අපි කියනවා පිරමීඩයේ ලම්බ උස. ඊට අමතරව මේක ඇතුලේ තවත් මිනුමක් තියෙනවා අපේ ළමයි. මොකක්ද අනිත් මිනුම? මේ කියන ත්‍රිකෝණාකාර මුහුණක් හිතන්නකෝ. ඒ ත්‍රිකෝණාකාර මුහුණක් ඔස්සේ එහෙම නැත්නම් ශීර්ෂයේ ඉඳලා ත්‍රිකෝණාකාර මුහුණක් ඔස්සේ ත්‍රිකෝණයේ ආධාරකයේ එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයේ පාදයකට අඳින ලම්බ උසක් තියෙනවා. මම ඒ ලම්බ උස x කියලා ගන්නම්කෝ. මේ x කියලා ගන්න ලම්බ උසට කියන්නේ අපි ත්‍රිකෝණයේ ලම්බ උස කියලා. ඒක පිරමීඩයේ ලම්බ උස නෙවෙයි ළමයි. මේ ත්‍රිකෝණයේ ලම්බ උස. ඔන්න ওই දෙක තමයි අපිට පැටලෙන්නේ. පිරමීඩයේ ලම්බ උස කියන්නේ වෙනම කතාවක්. ත්‍රිකෝණාකාර මුහුණක ලම්බ උස කියන්නේ වෙනම කතාවක්. ඒ කියන්නේ ත්‍රිකෝණයේ ඉහළ ශීර්ෂයේ ඉඳලා දැන් මේ කියන ත්‍රිකෝණයේ දැන් මේ මම එක ත්‍රිකෝණයක් කපලා ගත්තොත් ඒකේ ශීර්ෂයේ ඉඳලා ත්‍රිකෝණයේ දිගේ එහි පාදයකට අදින ලම්බකේ අන්න ඒක තමයි x කියන්නේ. මේ ඇවිල්ලා ත්‍රිකෝණයේ ලම්බ උස. දැන් මේ a කියන්නේ එතකොට ත්‍රිකෝණයේ ආධාරක පාද. මේක තමයි ආධාරක පාද. ඒත් එකම මේ ඇලදාර කියන්නේ මෙන්න මේක. ඉතින් මේ පැත්තයි මොකක් වෙන්න ඕනෙමද? ඒක සමාන වෙන්නත් ඕනේ. මොකද ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙනවා. ඔය හතරම එකිනෙකට සමාන වෙන්න ඕනේ. මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණක් හතරක් තියෙනවා පිරමීඩයක් ඇතුලේ. එහෙනම් ඇත්තටම මුහුණත් ආකාර දෙකයි තියෙන්නේ. එකක් පතුල සමචතුරස්‍රයක් වටේට තියෙන ත්‍රිකෝණාකාර මුහුණක් හතරක්. ඒ ත්‍රිකෝණාකාර මුහුණත් හතරම හැඩයෙන් ප්‍රමාණයෙන් එකිනෙකට සමානයි. ඒකට අදාළ මිනුම් හතර තමයි. ඇත්තටම කිව්වොත් අපිට තියෙන ඝන වස්තු තුනෙන් හතරකාරීම ඝන වස්තුව තමයි මේ. මොකද මේකේ මිනුම් ආකාර හතරක් තියෙනවා. පතුලේ පැත්තක දිග, එහෙම නැත්නම් ආධාරකයේ පැත්තක දිගක් තියෙනවා. ඒත් එක්කම පිරමීඩයට අදාළ දාර, එහෙම නැත්නම් ඇල දිගක් තියෙනවා. ඊට අමතරව පිරමීඩයට ලම්බ උසක් තියෙනවා. මේ මැද්දෙන් යන කෙනා H කියන කෙනා. ඊට අමතරව ත්‍රිකෝණාකාර මූණතකට ලම්බ උසක් තියෙනවා. ඒක තමයි මේ x කිව්වා කියන්නේ. ඔන්න මිනුම් ආකාර හතර. ඔච්චරයි හරියටම අපේ ඔළුවට යා යුතු වැදගත්ම කාරණේ. පිරමීඩයක් හරියට ඇඳගෙන මිනුම් ආකාර හතරක් තියෙනවා. ওই මිනුම් ආකාර හතර Tamanට හරියට මනෝමයෙන් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ පැහැදිලිව ඝන වස්තුවේ මෙන්න මේ තැන් වලට අදාළව මේක නේද මිනුම කියන එක. මේ පතුල එහෙනම් මේ පතුලේ පැත්තක දිග මේ කියන පිරමීඩයේ ලම්බ උස මේ තියෙන්නේ ත්‍රිකෝණයේ ලම්බ උස මේ තියෙන්නේ මේ කියන පිරමීඩයේ දාර දිග ඒක පැහැදිලිද? එකිනෙකට වෙනස් වූ මිනුම් ආකාර හතරක් තිබෙනවා. එහෙම දෙයක් පිළිබඳව දැන් පොඩි මතකයක් ආවද? ඉස්කෝලේ ටීචර්ත් එක්ක කරා ඒ පිළිබඳව විශේෂ කාරණයක් ඔන්න ඔළුවට යා යුතුම. මෙන්න එකිනෙකට වෙනස් වූ මිනුම් ආකාර හතර. ඕගලන්ට මේ මිනුම් හතරේ පිහිටීම පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් වර්ගඵලය හොයන එක පරිමාව හොයන එක මහ දෙයක් නෙවෙයි. මෙන්න මෙච්චරයි එහෙමනම් කරන්න තියෙන්නේ. මුලින්ම මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයනවා නම් ඉතින් ඔයාලම කියන්නකෝ. මේක ඇත්තටම මම කරන්න දෙයක්වත් නැති පාඩමක්. මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයනවා නම් පතුල ඇවිල්ලා සමචතුරාස්‍රය. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? සමචතුරාස්‍ර වර්ගඵලය වන්න ඕනේ. එහෙම නේද? ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඊට පස්සේ සමචතුරාස්‍ර වර්ගඵලය හොයනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඔව් සමචතුරාස්‍ර වර්ගඵලය හරි. එතනින් එහාට තව මොනවද මේක ඇතුලේ තියෙන මුහුණ? ඉතින් මුහුණත් ඔක්කොම පහක් තියෙනවානේ. යට අඩියේ සමචතුරාස්‍රය. වටේට තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණත් හතරක්. ඒ හතරම එක වගේ. එහෙනම් ඉතින් මොකද කරන්න ඕනේ? සමචතුරාස්‍ර වර්ගඵලය හොයන්නත් ඕනේ. ඊට පස්සේ ඔව් තිසෙනි කියනවා. හරි. මේකට තව එකතු කරන්න ඕනේ මොකක්ද? ත්‍රිකෝණ හතරේ වර්ගඵලය. එකක හොයලා හතරෙන් වැඩි කරා නම් හරි. ත්‍රිකෝණ හතරෙහි වර්ගඵලය. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය අපි ඒරියා නිසා ඒ වලින් සංකේතවත් කරොත් සමචතුරාස්‍රයක වර්ගඵලය වෙන විදිහේ තියෙන දැන් මතකයි 6 වසර පන්තිය දිග ගුණ කිරීම පළල. එහෙනම් ඒ ගුණ කිරීම A. ත්‍රිකෝණ හතරේ වර්ගඵලය ගන්නකොට එක ත්‍රිකෝණික වර්ගඵලය. ළමයි එක ත්‍රිකෝණික වර්ගඵලය කොහොමද හොයන්නේ? භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඉතින් ආධාරකයේ A ලම්බ උස x. A ගුණ කිරීම x.
ඒ වගේ ත්‍රිකෝණ හතරක් තියෙන හින්දා මොකද කරන්න ඕනේ? ඒක හතරෙන් ගුණ කරන්නත් ඕනේ. එහෙමනම් a සමානයි a ගුණ කිරීම a කියන්නේ a වල වර්ගය. මෙතන දෙකට හතර කැපෙනවා 2යි. a ගුණ කිරීම x ax ඒක දෙකෙන් ගුණ කරොත් 2යි ax. මේ කිසිවක් ඉතින් මම නම් කියන්නේ සූත්‍රයක් ලෙසට ඔළුවට ගත යුතු නැත. අවබෝධයේ විතරක් තිබ්බනම් ඇති කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? සමචතුරාර්ය වර්ගඵලය හොයන්න ඕනේ. ත්‍රිකෝණ හතර වර්ගඵලය හොයන්න ඕනේ. අවසානයේ සියල්ලම එකතු කරන්න ඕනේ. ඉතින් දැන් වැදගත් වෙන්නේ මෙන්න මේකයි අපිට මේ පාඩමේදී. මේ කියන ත්‍රිකෝණාකාර මූණතේ ත්‍රිකෝණයට ලම්බ උසක් තිබ්බනේ. මේක ඇල දිගනේ. මේක ආධාරක පාදේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන ඍජුකෝණීය ත්‍රිකෝණයක් කියනවනේ. එහෙනම් එක්තරා මහත්යෙක් ඉන්නවා අපිට උදව් කරන්න පුළුවන්. කවුද? ඔව් ඍජුකෝණීය ත්‍රිකෝණ සම්බන්ධ එක්තරා මහත්යෙක් හිටියා අපිට ගණන් හදන්න උදව් කරපු. කවුද එයා එතකොට? ඔව් අන්න එයාගේ ප්‍රයෝජනේ බහුලවම මේ පාඩමේදී තියෙනවා. අන්න හරි. පයිතගරස් මහත්තයාගේ උදව්. එයා නැතුව මේ පාඩමේ මේ කොටස කරන්න නම් කොහෙත්ම බෑ. ඒක අත්‍යවශ්‍යයි. ඒගොල්ලෝ මේ ලම්බ උස දීලා ආධාරක පාදේ දීලා අපෙන් ඇල දිග හොයන්න කියලා. ඉතින් ওই විදියට පයිතගරස් නැතුව නම් කිසිම දෙයක් මේ පාඩමේ කරන්න බැරි වෙයි. ඔන්න වර්ගඵලය හොයන විදිය. ඒ විදියටම අපේ ළමයි මේකේ පරිමාව කොහොමද හොයන්නේ? දැන් අපි ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුවක් උනා නම් හරි පහසුයි. එයි හරස්කඩ වර්ගඵලය හෙව්වා ඒ ඔස්සේ තියෙන දෙකෙන් ගුණ කරා. නමුත් මේක එහෙම කරන්න බෑ. මේකේ පරිමාව වෙන කතාවක් තියෙනවා. මේකයි කතාව. එහෙනම් මේකේ පරිමාව කියන්නේ 3න් 1 වතාවක් ආධාරකයේ වර්ගඵලය ගුණ කිරීම ලම්බ උස. මේක තමයි පරිමාව හොයන සම්බන්ධතාවය වෙන්නේ. ඒතර කෙනෙක් කල්පනා කරાવી ඇයි මෙතන 3න් 1ක් දාලා දෙන්නේ? දැන් මේකේ ආධාරකය ඇවිල්ලා සමචතුරස්‍රයක්නේ. ඒ කියන්නේ හරස් කඩ වගේ හරියට හිතුවොත් ඒක ආධාරකයේ වර්ගඵලය හොයලා ඒක ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ. හැබැයි ඉස්සරහට එන්න ඕනේ 3න් 1ක්. මේක ඔප්පු කරලා තියෙන ළමයි මෙන්න මෙහෙමයි. දිග පළල සහ මේ කියන ලම්බ උස සහිත ඝන කාභයක් අරගෙන මේ කියන දිග මේ කියන පළල සහ ලම්බ උස වෙච්ච ඝන කාභයක් අරගෙන තියෙනවා. ඒ ඝන කාභයේ පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසනේ. එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලයේ ඒ උසේ තියෙන උසෙන් ගුණ කරලානේ. එතකොට මෙතන තියෙන්නේ ළමයි යන්න ඒකම තමයි. හැබැයි මේ 3න් 1ක් ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ ඔප්පු කිරීම කරලා තියෙන්නේ මේකයි. මේ කියන දිග මේ කියන පළල සහ මේ කියන ලම්බ උස තියෙන ඝන කාභයක් ගත්තොත් ඔය කියන ඝන කාභයේ පරිමාවෙන් 3න් පංගුවක් ඇවිල්ලා මේ කියන පිරමීඩයේ පරිමාවට සමාන වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක හදලා තියෙනවා මේ වගේ පිරමීඩයක් කුහරයක් සහිත ඇතුළ කුහරයක් වෙච්ච පිරමීඩයක් අරගෙන අර කිව්ව දිග අර කිව්ව පළල සහ අර කිව්ව ලම්බ උස තියෙන කුහර සහිත ඝන කාභයක් අරගෙන වැලි පුරවනවා අර කියන පිරමීඩය අරගෙන කුහර පිරමීඩය අරගෙන වැලි පුරවනවා. එතකොට මේ කියන පිරමීඩයෙන් 3 වතාවක් පුරවද්දි තමයි අර කියන කුහර ඝන කාභයේ පිරෙන්නේ. ඒකේ තේරුම තමයි අර කියන ඝන කාභයේ පරිමාවෙන් 3න් පංගුවක් තමයි මේ කියන පිරමීඩයේ පරිමාව. ඔප්පු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැත. අපිට අවශ්‍ය වෙන්නේ ක්‍රමය විතරයි පරිමාව හොයන සමචතුරස්‍ර පිරමීඩය. එහෙනම් සූත්‍රය ඒකෙදි 3න් 1 වතාවක් ආධාරක අඩිය ඒ කියන්නේ සමචතුරස්‍රේ ආධාරකයේ වර්ගඵලය ඒ ඔස්සේ තියෙන ලම්බ උසෙන් ගුණ කරන්න ඕන. ඔච්චරයි. අර වෙනදට අපි ගන්න හරස්කඩ වර්ගඵලයේ ඒ ඔස්සේ තියෙන දිග වෙනුවට මෙතන පොඩි වෙනසක් වෙලා 3න් 1ක් ඇවිල්ලා තියෙනවා. ඔච්චරයි පරිමාව හොයන්න ඕන සූත්‍රය. එහෙනම් පරිමාව මම v කියලා ගත්තොත් වොලියුම් හින්දා එහෙනම් v සමානයි 3න් 1යි ආධාරක අඩිය කියන්නේ සමචතුරස්‍රයක් a ගුණ කිරීම a ලම්බ උස වෙන්නේ. ළමයි මෙතන ලම්බ උස වෙන්නේ මොකක්ද? ඔතන ලම්බ උස කියලා අදහස් කරන්නේ මොකක්ද? එතන ලම්බ උස කියලා අදහස් කරන්නේ මොකක්ද?
xද hද මොකද්ද ඔයගලගේ අදහස? එතන අදහස වෙන්නේ h අකුර. එතන අදහස් වෙන්නේ h අකුර. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයද්දි තමයි වැදගත් වෙන්නේ ත්‍රිකෝණයේ ලම්බ උස. පරිමාව හොයද්දි වැදගත් වෙන්නේ මෙන්න මේ කියන පිරමීඩයේ ලම්බ උස. ඕක තමයි ළමයි පිරමීඩ සම්බන්ධ කාරණේ වෙන්නේ. මෙන්න පිරමීඩයේ සම්බන්ධ කාරණේ. ඉතින් ඇත්තටම සමචතුරස්‍රාකාර පිරමීඩයක වර්ගඵලයේ සහ පරිමාව හොයන විදිය ගැන තමයි ඔන්න මම මුලින්ම කතා කරේ. කොහොමද සමචතුරස්‍ර පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලයක් පරිමාවත් හොයන්නේ කියලා. මහා ලොකු අමාරු දෙයක් නන් නෙවෙයි. වර්ගඵලය හොයන්න මුහුණක් කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. මුහුණත් වල හැඩ ටික වෙන වෙනම ඇඳ ගන්න ඕනේ. වෙන වෙනම වර්ගඵල හොයලා අන්තිමට ওই ටික එකතු කරන්න ඕනේ. ඔච්චරයිනේ වර්ගඵලේ. පරිමාව හොයද්දිත් හරි සිම්පල්. මොකක්ද කරන්න තියෙන්නේ? ආධාරක අඩිය වර්ගඵලය ඒ ඔස්සේ තියෙන ලම්බ උසෙන් වැඩි කරා අමතර කරුණක් ආවා 3න් පංගු 1ක් කියන එක. එහෙනම් අර කියන ආධාරකයේ සහ ලම්බ උස ගුණ කරලා ආධාරකයේ වර්ගඵලයයි ලම්බ උසයි ගුණ කරලා ඒක 3න් එකෙන් ගුණ කරන්න තියෙන. ඒ කියන්නේ 3න් බෙදන්න තියෙන. සරලව කිව්වොත් ඝන කාබයක පරිමාවෙන් ඔය දිග ඔය පළල ඔය උස තියෙන ඝන කාබයක පරිමාවෙන් 3න් පංගුවක් වගේ වෙනවා ඔය කියන පිරමීඩයේ පරිමාව. ඒ විදිහට තමයි ඕක ඔප්පු වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඔන්න පළවෙනි කාරණේ. පාඩම් දෙකේම සාරාංශය ඔන්න මම අරන් දුන්නා. පිරමීඩයේ සම්බන්ධයෙන් කොහොමද වර්ගඵලය හොයන්නේ, කොහොමද පරිමාව හොයන්නේ කියලා. පැහැදිලිද? කට්ටිය ඔන්න පළවෙනි කාරණේ. ඔතනට වෙනකම් මම කිව්වේ මොකක්ද කියන එක, කෙසේද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ, කෙසේද පරිමාව හොයන්නේ කියන එක. පහන්නේ මොකෝද අර්ථය? ඔන්න දැන් අපේ පාඩමේ පළමු කොටස කිව්වා. මොකක්ද? සමචතුරස්‍ර පිරමීඩයේ පිළිබඳව. සමචතුරස්‍ර පිරමීඩයේ පිළිබඳව. හරිද? ඔන්න පළවෙනි කාරණේ. දැන් මම එහෙමනම් ඔයාලට කියන්නම් මේ පාඩමේ අමාරුම වැඩේ මොකක්ද? මේ කියන කොටසේ අමාරුම වැඩේ මොකක්ද කියලා. මොකක්ද දන්නවද මේකේ තියෙන අමාරුම වැඩේ? මෙන්න මේ කියන සමචතුරස්‍ර පිරමීඩය ඕගලන්ගේ පොතේ ඇඳගන්නේ. ඕක තමයි ළමයි ওই පාඩමේ තියෙන අමාරුම වැඩේ. දැන් අපේ ළමයින්ට සෑහෙන වෙලාවක් යාවි සමචතුරස්‍ර පිරමීඩයක් පොතේ ඇඳගන්න. දැන් අපේ ආර්ට් කරන කට්ටියට නම් ඕක චිත්‍ර අඳින්න හොඳටම පුළුවන් කට්ටියට නම් ඉතින් ඕක පොඩි දෙයක් වේවි. හරි, ටක් ගාලා සටහන දාගන්න. ඔන්න පළවෙනි කරුණ. කරුණාකර මේ මිනුම් ආකාර ටික පාට 4ක් තියෙනවා නම් පාට 4ක් නැතුව ඇති අපේ ළමයින්ට සමහරක් විට එකම පාට හරි පොඩ්ඩක් ඒක පැහැදිලිව දක්වනවා නම් ගොඩක් වටිනවා. හොඳයි, චිත්‍ර පුළුවන් කට්ටියට ඉතින් මේවා සුළු දේවල් තමයි. හොඳයි, ඔන්න එහෙනම් පළවෙනි කාරණයට යන්නම්. පළවෙනි උදාහරණයට මේ පිරමීඩයේ සම්බන්ධයෙන් අපි ගානක් හදලා බලමු. හරි, ටක් ගාලා තාම ලියනවාද කට්ටිය? උදාහරණ ප්‍රවිෂ්ඨ මොකටද හරිද? හරි, වැඩි පටන් ගමු. හරි. මෙහෙම අපි ක්ලාස් පටන් ගත්තයින් පස්සේ අපි කතා කරමු මොකද කරන්න කියලා. මම බලාපොරොත්තු වෙන්නේ ක්ලාස් පටන් ගත්තයින් පස්සේ ඔන්ලයින් කරන්න. එහෙම වුණොත් දිගටම අපි පන්ති කාමරයේ තුල වැඩ ටික කරන්න පටන් ගමු. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බොත්. හරි, ගොඩක් විට එහෙම වුණොත් එහෙම කරමු. එහෙම නැත්නම් තවත් අදහසක් තියෙනවා ක්ලාස් එක තියෙන වෙලාවටම ඔන්ලයින් පන්තියක් ඒත් එක්කම කරගෙන යන්න. ඒක තමයි ගොඩක් විට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ඉතින් කොච්චරක් දුරට ඔක කෙරෙයිද නොකෙරෙයිද කියලා. ඔව් ඇත්ත. එහෙම වෙන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් හරි අපි කාට හරි ඔක තිබිලා ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් ඇත්ත. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි චුට්ටක් කල්පනා කරලා බලමු. පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමු. උත්සාහ කරනවා මේ සතියේ කවදා හරි ඉක්මනින් මට තාම වෙලාවෙන් කරගන්න බැරි වුණා. ඔයගලගේ දෙමව්පිය රැස්වීම කරන්න. ඒ රැස්වීමේදී ඒගොල්ලොත් එක්කත් සාකච්ඡා කරලා මම අවසාන තීරණයක් ගන්නවා. හරිද? මොකද කරන්නේ? කොයි විදිහට පන්ති කරන්න කියලා. බහුතර කැමැත්ත අකමැත්ත බලලා මම එදාට ඒක තීරණය කරනවා. දෙමව්පියත් එක්ක දෙමව්පියට හොඳ අදහසක් දෙවි අපිට.
මොකද කරන්න ඕනේ කියලා. ඔව් ඔන්ලයින් තමයි ක්ලාස් වල නෙවෙයි ඔන්ලයින් රැස්වීමක් තමයි. හරි එහෙනම් මුලින්ම අපි යමු බලන්න අපේ පළවෙනි උදාහරණේ මේ අරදී. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වූද හරි මෙන්න මේකයි ප්‍රශ්න තුන එහෙමනම් මුලින්ම අහනවා ලම්බ උස පිරමීඩයේ ලම්බ උස ඒත් එක්කම මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නලු අන්තිමටම පරිමාව ගණනය කරන්නලු හරි එහෙනම් මුලින්ම ගත්තොත් අපි ඔය කියන තොරතුරු ටික මේකේ ලකුණු කරගත්තොත් පොඩ්ඩක් බලමුද අපේ තොරතුරු ලකුණු කර ගැනීම ඔයගලන්ට පැහැදිලි වෙයිද කියලා මුලින්ම අපිට කියනවා ආධාරකයේ පැත්තක දිග 12යි. එතකොට ආධාරකයේ පැත්තක දිග 12යි කියන එකේ අදහස මෙන්න මේ දිග මේ දිග යට සමචතුරස්‍රයක්නේ තියෙන්නේ යට අඩිය. එහෙනම් මේ පැත්තක දිග තමයි මේ 12යි. ඊට අමතරව ළමයි ත්‍රිකෝණාකාර මුහුණ දෙක ලම්බ උස 10යි. ඒ කියන්නේ මොකක්ද? ත්‍රිකෝණාකාර ලම්බ උසක ලම්බ උස කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණ දෙක ලම්බ උස කියන්නේ ඒ කියන්නේ මේ කියන පිරමීඩයේ ඉහළ ශීර්ෂයේ ඉඳලා මේ කියන පතුලේ මැදයට තියෙන මේ ලම්බ උස ගැනද මේ ලම්බ උස ගැනද? ඒ කියන්නේ h කියලා අපි ගත්ත එකද x කියලා අපි ගත්ත එකද? මොකක් පිළිබඳවද මේ දීලා තියෙන්නේ? ඔව්. මොකද කියන්නේ? x කියලා කියන එක. ඔව්. ත්‍රිකෝණාකාර මුහුණ තේ ලම්බ උස. ඒක තමයි ඔය කියන්නේ 10යි කියන්නේ. ඒක තමයි අපිට ඔය දීලා තියෙන්නේ 10යි කියන්නේ. ඒක තමයි 10 කියන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ලම්බ උස පිරමීඩයක ලම්බ උස. ඒ කියන්නේ මේ h කියලා කියන එක තමයි හොයන්න ඕනේ. h කියලා කියන එක තමයි හොයන්න ඕනේ. ඒ කියන්නේ පිරමීඩයේ ඉහළ ශීර්ෂයේ ඉඳලා පතුලේ හරි මැද්දට තියෙන මේ කියන ඍජු උස. ඉතින් ළමයි අපි දන්නවා මේ දිග 10යි. මේ දිග h හැබැයි අනේ මේ දිග දන්නේ නැහැනේ. මොකද ඔයගලගේ අදහස? මේ දිග දන්නේ නැහැනේ. මධ්‍යයේ ඉඳලා මෙතනට තියෙන මෙන්න මේ දිග දන්නේ නැහැ. හොඳයි විදුෂ අදහසක ඉන්නවා. very good. කොහොමද අපි මේ දිග හොයාගන්නේ? ඉතින් අනේ ආධාරකයේ 12යි. පැත්තක දිග 12යි. මෙතන හරි මැද්දේ ඉඳලා මේ මෙතනට වෙනකන් තියෙන්න ඕනේ කොච්චරද? 12න් භාගයක්. එහෙනම් 12න් භාගය කියන්නේ කීයද? සෙන්ටිමීටර 6යි. එහෙනම් මේ දිග හරි මේ දිග හරි මේ දිග හරි. එහෙනම් මම මේක නිකමට ABC කියලා නම් කරගත්තොත් මේ ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා
අපිට පුළුවන්කමක් තියෙවි එහෙමනම් මොකක් හොයාගන්නද? ඔව් h කියන්නේ කොච්චරද කියලා හොයන්න. ඕක තමයි ළමයි කතන්දරේ වෙන්න ඕනේ. හරි ඔන්න මම ආරම්භයක් දුන්නා. රූප සටහන ඇඳලා දත්ත ටික හරියට ලකුණු කරගන්න. මෙතන මම ලියලා තියෙන එක අකුරු තේරෙන්නේ නැත්නම් මගේ ආවම මුදින් අහගන්න. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූද ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූද ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස සෙන්ටිමීටර 10ක් වූද ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස සෙන්ටිමීටර 10ක් වූද ඍජු සමචතුරස්‍රාකාර පිරමීඩයක ඍජු සමචතුරස්‍රාකාර ඍජු කියන්නේ හරි කෙලින් කියන එක. ඍජු සමචතුරස්‍රාකාර පිරමීඩයක ලම්බ උස මුළු පෘෂ්ඨ වර්ගඵලයේ ඒත් එකම පරිමාව. ඉස්සලාම ප්‍රශ්නේ ලියලා රූප සටහන ඇඳලා හරියට දත්ත ටික ලකුණු කරගන්න. මේකේ එකම අවුල තියෙන්නේ දත්ත ටික වෙනස් කරලා ඇඳගත්තොත් තමයි ඉතින්. පොඩි try. හොඳයි පළවෙනි එක නම් ගොඩක් කටි පිළිතුරු අරගෙන තියෙනවා රෝමංක 1ට අදාළව නම් ABC ත්‍රිකෝණයේ සලකා පය දෙකට සම්බන්ධය දාන්න. ABC ත්‍රිකෝණයේ සලකා. ඉතින් දිගම පාදය වෙන්නේ AC එයාගේ වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AC කියන්නේ 10යි AB කියන්නේ H එයාව තමයි හොයන්න ඕනේ. එතන 6යි 6 වර්ගය. එහෙනම් 10 වර්ගය 100යි 6 වර්ගය 36යි. ධන 36 මේ පැත්තට ඍණ 36ක් වෙනවා. එහෙනම් 64යි. වර්ගමූලය ගත්තා. හරි. එහෙමනම් කීයක් කියවිද? 8යි. h කියන්නේ ලම්බ උස ඔන්න පළවෙනි එකට අදාළ උත්තරේ. AV 8ක් කියලා. පළවෙනි කාරණේ. පළවෙනි එකේ AV 8ක් කියලා. දෙවෙනියට අපිට ඕනේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය. එහෙම නැත්නම් ත්‍රිකෝණ හතරේ. ත්‍රිකෝණ දෙක නෙමෙයි ත්‍රිකෝණ හතරේ වර්ගඵලය. ඉතින් සමචතුරස්‍රයක් අපි ගත්තොත් යට අඩිය ඒකේ පැත්තක දිග 12යි නේ නම් 12 12 එකක් තියෙනවා. ත්‍රිකෝණ ටික බැලුවොත් එක ත්‍රිකෝණයක ලම්බ උස දන්නවා 10යි ආධාරකයේ 12යි. ඒ වගේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. එහෙනම් සමචතුරස්‍ර වර්ගඵලය කියන්නේ පැත්තක දිග 12යි එහෙනම් 12 සරත් 12. මෙතනින් එනවා සමචතුරස්‍ර වර්ගඵලය. ත්‍රිකෝණ හතරේ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණ එකක් ගත්තොත් ආධාරකයේ 12යි ලම්බ උස 10යි. ඒ වගේ හතරක් තියෙනවා. එහෙනම් එතනින් එනවා ත්‍රිකෝණ හතරේම වර්ගඵලය. එහෙනම් 12 සරත් 12 144යි. මෙතන දෙකට 12 කැපුණාම 6යි 60යි 240යි. ඔක්කොම ටික එකතු කරොත් 384යි. මෙන්න එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය ඔය කියන සමචතුරස්‍ර පිරමීඩයේ ඔන්න ඔය කියන සමචතුරස්‍ර පිරමීඩය එක මුහුණතක ඇවිල්ලා සමචතුරස්‍රාකාරය එක මුහුණතාකාරයක් අනිත් මුහුණතාකාරය ඇවිල්ලා ත්‍රිකෝණාකාරයි. එහෙනම් ත්‍රිකෝණ හතරේ වර්ගඵලය හෙව්වා සමචතුරස්‍රාකාර අඩිය වර්ගඵලය හෙව්වා අවසානයේ ඔය සියල්ලම එකතු කරා. හරිද? ඔන්න කාරණේ. හරි නේද? ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට පරිමාව ගත්තොත් කොහොමද පරිමාව හොයන්නේ? 3න් 1යි ආධාරක වර්ගඵලයේ ගුණ කිරීම ලම්බ උස.
එහෙනම් ආධාරකයේ වර්ගඵලය කියන්නේ සමචතුරස්‍රය. ඒ කිව්වේ 12 තරම් 12. මෙතන අපේ ළමයි ලම්බ උස කියන්නේ මොකක්ද? එතනදී අපේ ලම්බ උස කියන්නේ මොකක්ද? ඔව් එතනදී ලම්බ උස කියලා කියන්නේ මොකක්ද? ඔව් ඒ කියන්නේ මේ ගානේ හිටියට කීයද? සෙන්ටිමීටර 10ද? ඔය කියන 10 ලම්බ උස ගැනද ඔය කියන්නේ නෑලු. කෙල්ල කියන එක නෙවෙයිලු. මොකද ඔයගලගේ අදහස? එතන ලම්බ උස කියලා අදහස් කරන්නේ මොකක්ද? ඔව් ලෙසාර එතන ලම්බ උස කියලා අදහස් කරන්නේ මොකක් ගැනද අපි? එතන ලම්බ උස කියලා අදහස් කරන්නේ. මේක 10 නෙවෙයි. එතන ලම්බ උස කියන්නේ අන්න හරි. විරුලි කියනවා හරි. එතන ලම්බ උස කියලා කියන්නේ සෙන්ටිමීටර 8 ගැන. එතන ලම්බ උස කියලා කියන්නේ සෙන්ටිමීටර 8 ගැන. එහෙනම් දැන් ඔතන කපන්න පුළුවන් 3ට 1යි 12ට 4යි. එහෙනම් 4 වරක් 12 48යි 48 ගුණ කිරීම 8. එහෙනම් අපිට එවි පරිමාව ඒකක ඝන වෙන්න ඕන. ඝන සෙන්ටිමීටර 384ක්. මගේ ගුණ කිරීම හරිද බලන්නකෝ. වර්ගඵලය එන්නේ 384ක්. ඒක අහඹු සිදුවීමක් සෑම විටම එහෙම වෙන්නේ නැහැ. හරි ඊළඟට අපේ ළමයි හිතාවි වර්ගඵලයට එන උත්තරේම තමයි පරිමාවටත් එන්නේ කියලා. හරි සමචතුරස්‍ර පිරමීඩයක් ඔන්න එහෙමනම් අදිනකොට මම මුලින්ම අදින්නේ මෙන්න මේක. මේ යට බේස් එක ඇඳ ගන්නවා. ඒක අදිනවා සමාන්තර ආශ්‍රයක්. හරිද? මුලින්ම සමාන්තර ආශ්‍රයක් අදිනවා. යට සමාන්තර ආශ්‍රයක් කියන එක කිරිවත් කැලලක් කියන එක. ඒක ඇඳ ගන්න මුලින්ම. හරිද? ඊට පස්සේ ඒ කියන සමාන්තර ආශ්‍රයේ මැද තියෙනවානේ. හරි මැද. ඒක දලව හිතන්න මැද. ඒ මැද ඉඳලා ඔහොමම කෙලින් ඉහළට ගන්නකෝ සෙන්ටිමීටර 6ක් විතර. අරගෙන ඩොට් එකක් තියාගන්න. මේ මැද ඉඳලා හරිද? සමාන්තර ආශ්‍රය හරි මැද තියෙනවනේ. මේ මැද ඉඳලා සෙන්ටිමීටර 6ක් විතර අරගෙන පොඩි ඩොට් එකක් තියාගන්න. දලව 6ක් ගන්න ඕනේ නෑ. පොඩි යම් උසක් අරගෙන ගන්න ඩොට් එකක්. ඊට පස්සේ ඒ ඩොට් එකේ ඉඳලා මේ කියන සමාන්තර ආශ්‍රය මුළු හතර දෙන්නේ. ඔය කියන සමාන්තර ආශ්‍රය මුළු හතර දෙන්නේ. අන්නේ මුළු හතරට යා කරගන්න. බලන්න අඳින්න බැරිද කියලා. ඔච්චරයි කරන්නේ. හරි තිසේනේ එහෙම නේද අඳින්නේ? මම හිතන්නේ චිත්‍ර කරන කට්ටිය දන්නවනේ. එහෙමනේ අඳිනවා ඇත්තේ නේද? පිරමීඩ. ඔව් ඒක තමයිලු ලේසි විදිය. චිත්‍රපන්තියේදී කියලා දෙන්නේ ඒ විදියට තමයි. හරි එහෙනම් ඒක ඇටුවත් හරි. ඇලදිග මේකෙදී අහලා නැහැ. ඇලදිග මේකෙදී අහලා නැහැ. ඕනනම් ඉතින් ඇලදිග හොයන්නත් පුළුවන්. ඒ මොකද දැන් ත්‍රිකෝණයේ මේ දිග දන්නවනේ. 10යි මේ දිග 6යි. ඕනනම් හොයන්න පුළුවන් ඇලදිග. එතකොට ඒකේ දෙන්නේ කරණීය උත්තරයක්. හොඳේ. ඒකේ දෙන්නේ කරණීය. ඒ කියන්නේ හරියටම වර්ගමූලේ නොවන අවස්ථාවක් ඒක. එතකොට අපේ කරණී පාඩමේදී ඉගෙන ගත්ත කරණී දැනුමත් මේකෙදී අපිට අවශ්‍ය වෙයි. කරණී දැනුමත් සමහරක් වෙලාවට ඉස්සරහට ඕන වෙයි. දැන්ට මේ ගානේ නම් අවශ්‍ය නැහැ. කරණී නැතුව බැරිව යාවි. පළවෙනි පාඩමත් ඕනේ අපිට. හරි. අපි යමු බලන්න අපේ 11 දී අපි ඉගෙන ගන්න දෙවෙනි ඝන වස්තුවට. මේ අපේ පිරමීඩය පිළිබඳව. හරි. ඔන්න මුලින්ම දල අදහසක් දුන්නා. පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? පරිමාව හොයන්නේ කොහොමද? මහා අමාරු වැඩක් නෙවෙයි. ඔය විදිහටම අපි යමු අපේ දෙවෙනි ඝන වස්තුවට. හරිද? අපේ දෙවෙනි ඝන වස්තුව තමයි ළමයි. තාම මේ කියන පිරමීඩේ ඉවරුනේ නැහැ. හොඳේ මේ තාම පටන් ගත්ත විතරයි. මම මේ ඉස්සෙල්ලා කරන්නේ තියරි කොටස කොහොමද පරිමා වර්ගඵල හොයන්නේ කියලා. එතනින් පස්සේ බලමු ගැටලු ආකාර පිළිබඳව. හරිද? අපේ දෙවෙනි ඝන වස්තුවට අපි යමු බලන්න. මොකද්ද අපේ දෙවෙනි ඝන වස්තුව? ඍජු පිරමීඩය. නෙවෙයි ඍජු කේතුව. ඊළඟට අපි ඉගෙන ගන්න හදන්නේ ඍජු කේතුව පිළිබඳව. අයිස්ක්‍රීම් කෝන් එක. හරි. එයා පිළිබඳව තමයි ඔන්න අපි ඊළඟට කතා කරන්න හදන්නේ. ඍජු කේතුව පිළිබඳව. අරකිනම් අපිට එකිනෙකට වෙනස් වූ මුහුණත් වර්ග දෙකයි තිබෙන්නේ. මේකෙත් තියෙන එකිනෙකට වෙනස් වූ මුහුණත් ආකාර දෙකක්. අරකෙදි ත්‍රිකෝණාකාර මුහුණත් 4යි. යට අඩිය සමචතුරස්‍ර ආකාරය. එතකොට ඔක්කොම මුහුණත් 5ක් තිබ්බා. මේකේ නම් තියෙන්නේ මුහුණත් 2යි. මේකේ යට අඩිය ඇවිල්ලා වෘත්තයක්. යට අඩිය ඇවිල්ලා වෘත්තයක්.
එහෙමනේ. ඊට අමතරව බඳ කොටසක් තියෙනවා. මේක තියෙනවා වක්‍ර පෘෂ්ඨ කොටසක්. ඒ වක්‍ර පෘෂ්ඨයේ ඉහළම තියෙන මේ ශීර්ෂයේ ඉඳලා මේ කියන වෘත්තයේ මැදයට එහෙම නැත්නම් කේන්ද්‍රයට. හරි. ලම්බකයක් ගත්තා. මේක h කියලා ගත්තා. ඒත් එක්කම මේකටත් ඇල දිගක් තියෙනවා. ඒත් එක්කම මේ කියන වෘත්තයේ හරි මැද ඉඳලා මේ වෘත්තයේ පරිධිය ගාවට තියෙන දුර. ඒක අපි r කියලා ගත්තොත් සම්බන්ධාංකනේ. හරි. මේක තමයි ඒ r කියන්නේ. අර කියන වෘත්තයේ r. මේකේ නම් තියෙන මිනුම් ආකාර තුනයි. එකක් තියෙනවා r. ඒකට අපි කියන්නේ කේතුවේ අරය කියලා. කේතුවේ අරය. මේකටත් තියෙනවා h එකක්. ඒ කියන්නේ කේතුවේ ලම්බ උස. ඒත් එක්ක මේකටත් L එකක් තියෙනවා. මේකට අපි කියනවා කේතුවේ ඇල උස කියලා. ඇල දිග කියලා කියනවා. ඇල උස එහෙම නැත්නම් ඇල දිග. ඔය කියන මෙනුම් ආකාර තුන තමයි. ඉතින් ඕගොල්ලෝ මේකේ තියෙන මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ තියෙනවනේ මේ වක්‍ර පෘෂ්ඨයේ තියෙනවනේ. අපි ওই කියන වක්‍ර පෘෂ්ඨය ගත්තොත් හරි හිතන්නකෝ අයිස්ක්‍රීම් කෝන් එකක් හිතන්න. ඒකේ අපි ඒ කෝන් එකේ මෙන්න මෙතනින් මෙන්න මේකෙන් කපලා දැම්මොත් කපලා දාලා ඒක මෙහෙම දිගෑරියොත් අපිට ලැබෙවි ළමයි මෙන්න මේ වගේ වස්තුවක්. මෙන්න මේ වගේ හැඩතලයක් අපිට ලැබෙවි. මෙන්න මේ වගේ තල රූපයක් තමයි අපිට ඔය කෝන් එකේ මේ කියන මෙතන එක ධාරයක් ඔස්සේ මෙහෙම කපලා මේ ශීර්ෂය ගාවට එනකම් කපලා මෙන්න මේක මෙහෙම දිගෑරියොත් අපිට ලැබෙන්නේ අන්න ඒ වගේ. මේ තමයි අර මේ මුල්ල. මම මේක A කියලා ගන්නම්කෝ. මෙන්න මේ A කියන්නේ අන්න ඒ මුල්ල. මම මේක AB නම් මම මේ ධාරයේ ඔස්සේ නම් කැපුවේ මේ තියෙන අන්න ඒ කියන්නේ AB. මේ තමයි ඒකේ අනිත් පැත්ත. මෙන්න මේ කැල. මෙන්න මේ කැල මෙහෙම දිගෑරෙනවා. එතකොට දැන් මේක ආපහු මෙන්න මේ ධාරයේ මෙහෙම කරලා මෙහෙම ඇලෙව්වට පස්සේ ඔන්න අර ගොට්ට හැදෙනවා. අර කේතුව හැදෙනවා. ඕකනේ වෙන්නේ ඇත්තටම. ඕක තමයි ඇත්තටම කේතුවේ කතාව. මෙන්න මේ වගේ කොටසක් කපලා ඔයා බලන්න මෙන්න මේ කෑල්ලයි මෙහෙම කරලා කරකවල මෙහෙම ගන්න. මෙන්න මේ කෑලි දෙකනේ එතකොට එකිනෙකට සම්බන්ධ වෙන කෑලි දෙක. තේරුණාද? එතකොට මේ L කියන්නේ අන්නේ දිග. මේ ඇල දිග තමයි අර කියන කේන්ද්‍රික ඛණ්ඩේ වෙනම විදිහකින් කිව්වොත් අරය වෙන්නේ. මේ කියන ඇල දිග තමයි මේ කියන කේන්ද්‍රික ඛණ්ඩේ අරය වෙන්නේ. එහෙනම් කාට හරි පුළුවන්ද කියන්න මෙන්න මේ B වල ඉඳලා මෙන්න මේ අනිත් පැත්තේ තියෙන B වලට මේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කියන වක්‍ර දිග කියන්නේ මොකක්ද කියලා කාට හරි කියන්න පුළුවන්ද? හොඳයි ලෙසාර අදහසක් දෙන්නම්ලු. මොකක්ද ඇත්තටම මෙන්න මේ කෑල්ලේ ඉඳලා මෙන්න මේ කියන ඡාප දිග. මෙන්න මේ ඡාප දිග කියන්නේ මොකක්ද ඇත්තටම? අදහසක් දෙන්න පුළුවන්. විස්කම්භය නෙවෙයි. හොඳට හිතන්නකෝ. හොඳට හිතන්නකෝ. very good. මනෝලික අදහසක් තියෙනවා. අන්න හරි. කිරණේ අදහසක් තියෙනවා. ඒ කියන ඡාප දිග කියන්නේ ළමයි මේ කියන කේතුවේ මොකක්ද හරියට බැලුවොත් මේ කියන කේතුවේ මොකක්ද? මේ පතුලේ ඔය කියන ඡාප දිග කියන්නේ මේ කියන පතුලේ මොකක්ද? පතුලේ මේ කියන වෘත්තාකාර පතුලක් තියෙන්නේ. ඒතකොට මේ පතුලේ වටේ දිග. ඒ කියන්නේ අනේ පරිධිය. ඉතින් අපේ පතුලේ පරිධිය දැන් මේකේ ආරය දන්නවනේ R කියලා. එහෙනම් පතුලේ පරිධිය කියන්නේ වෙන යම් විදිහකින් මොකක්ද? අර යට අඩියේ තියෙන වෘත්තාකාර පරිධිය කියන්නේ මොකක්ද? 2πr. මෙන්න ඡාප දිග. ඒතර මේ ඡාප දිග කියන්නේ වෙන යම් විදිහකින් මේ අවකෙන් හැදෙන කේතුවේ හැදෙන වෘත්තයේ වටේ දිග. ඒ වෘත්තයේ වටේ දිග තමයි මේ ඡාප කෑලි. ඒත් එක්කම මේ ඇල දිග තමයි මේ කියන කේන්ද්‍රික ඛණ්ඩේ අරය. ඔය කියන මූලික කොටස් ටික අපේ ඔළුවේ තියෙන්නම ඕනේ. ඉතින් අපේ ළමයි අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන්නේ යට පතුල වෘත්තයක්. එහෙනම් වෘත්තේ වර්ගඵලය හෙව්වා. මේ කියන කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය හෙව්වා. අවසානයේ මොකද කරන්නේ? ඔය කියන වර්ගඵල දෙක එකතු කරා. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? මුලින්ම
හොයාගන්න ඕනේ වෘත්තයේ වර්ගඵලය. ඊට අමතරව හොයාගන්න ඕනේ බඳ කොටස. එහෙම නැත්නම් ඒකට අපි කියන්නේ වක්‍ර පෘෂ්ඨය කියලා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඉතින් අපි මුළු පෘෂ්ඨ වර්ගඵලයේ A කියලා නම් කරොත් මේක තමයි පොදු සූත්‍රය. වෘත්ත වර්ගඵලයයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයයි දෙක එකතු කරන්න කියන එක. ඉතින් අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන්න සූත්‍ර ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. phi r ගේ වර්ග. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයනවා නම් අන්න එතන පොඩි වෙනසක් තියෙනවා. ඒක ඒගොල්ලෝ ගොඩනගා ගන්නවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරලා. මේක ඇතුලේ එයා කපා ගන්නවා මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර කොටස්. ළඟින් ළඟින් කපනකොට මේක ත්‍රිකෝණාකාර කොටසක් වෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර කොටස් කපලා ඒගොල්ලෝ කපා ගන්නවා ඉරට්ට ප්‍රමාණයක්. ත්‍රිකෝණාකාර කොටස් ඉරට්ට සංඛ්‍යාවක්. ඒ ත්‍රිකෝණාකාර කොටස් මේක තමයි වෘත්තයක වර්ගඵලය හොයතිත් කරන විදිය. මේ වගේ ත්‍රිකෝණාකාර කොටස් ඉරට්ට ප්‍රමාණයක් මෙහෙම කපාගත්ත එකිනෙක තියලා අලවගෙන ඒගොල්ලෝ ගොඩනගා ගන්නවා මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක්. මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ගොඩනගා ගන්නවා. ඒ අනුව ඒගොල්ලෝ තීරණය කරනවා ඡාප දිග දැන් මේ වගේ කොටස් ඉරට්ට ප්‍රමාණයක් කැපුවොත් මේ පැත්තෙන් එකක් අලවනකොට අනිත් පැත්තෙන් තව එකක් අලවනකොට මේ කියන 2πr දිගෙන් භාගයක් ඒ කියන්නේ πr කියන දිගක් 2πr කියන දිගෙන් භාගයක් ඒ කියන්නේ πr කියලා දිගකුයි උස වෙන්නේ මෙන්න මේ L නේ උස කියන්නේ මේ කියන L නේ අරයනේ මෙන්න මෙච්චර ප්‍රමාණික ඍජු කෝණාශ්‍රයක් තමයි ගොඩනගා ගන්න මේ ගොඩනගන විදිය ඔයගොල්ලන්ට ඇත්තටම වැදගත් නැහැ මම මේ නිකන් මතක් වෙන්න කිව්වේ මේක තමයි වෙන විදිය කියලා අපිට ඇත්තටම මේක ගන්න සූත්‍රය විතරක් ඔළුවේ තිබ්බාම හොඳටම ප්‍රමාණවත්. එහෙනම් මේ කියන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගන්නකොට මොකද්ද වෙන්න ඕනේ? දිග ඇවිල්ලා phi r වේවි, පළල ඇවිල්ලා l වේවි. එහෙමනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කියන්නේ phi r ගුණ කිරීම l. ඕක තමයි මේ කියන කේතුවක බඳ කොටසේ වර්ගඵලය. කේතුවක බඳ කොටසේ වර්ගඵලය. කේතුවක බඳ කොටසේ වර්ගඵලය හොයන සූත්‍රය වෙන්නේ ඕක. phi r ගුණ කිරීම l. phi r ගුණ කිරීම l. phi r l. ඒක විතරයි ඔයගොල්ලෝ අලුත් දෙයක් විදියට කේතුවේදී ඉගෙන ගන්න. කේතුවේ අලුතෙන් ඉගෙන ගන්නේ බඳ කොටසේ එහෙම නැත්නම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්නේ phi r l වලින්. යට අඩිය ගත්තොත් ඔව් යට අඩිය ගත්තොත් ඒක වෘත්තයක්. ඒකේ වර්ගඵලය නම් ඉතින් කිසි කතාවක් නැහැ. phi r වර්ගය. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඔය දෙන්නගේම එකතු. මේක තමයි කේතුවේ කතාව. එහෙනම් හරි ලේසි වැඩක් තියෙන්නේ. සූත්‍ර දෙක ඔළුවේ තියෙනවා නම් හරි අදහසක ඉන්නවා නම් මොකද්ද මේකේ මුහුණත් කීයක් තියෙනවද කියලා කේතුවකට යට අඩිය වර්ගඵලය හෙව්වා, බඳ කොටසේ වර්ගඵලය හෙව්වා. අවසානයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඔය දෙන්නම එකතු කරා. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේක පොඩ්ඩක් සිහියේ තියෙන්න ඕනේ. අර කේතුවේ බඳ කොටස එහෙම නැත්නම් වක්‍ර පෘෂ්ඨ කොටස දිගෑරියොත් හැදෙන්නේ මොකක්ද? මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේද කියන එක. දැන් ඔයගොල්ලෝ මතකයි සිලින්ඩරේ අර බඳ කොටස කපලා මෙහෙම දිගෑරියොත් ඍජු කෝණාශ්‍රයක් හැදුනේ. අන්න ඒ වගේ. මේක වැදගත් වෙනවා පොඩ්ඩක්. බඳ කොටසේ හැඩය. ඊළඟට එහෙමනම් මේකේ පරිමාව අර වගේමයි කලින් එක වගේමයි ඒකාකාර හරස් කඩක් නැහැනේ. එහෙනම් මේකේ පරිමාව හොයලා තියෙන්නේ පරිමාව සමානයි 3න් 1යි පතුලේ එහෙම නැත්නම් ආධාරකයේ වර්ගඵලය මේකේ පතුලේ තියෙන වෘත්තයක් ඒ ඔස්සේ තියෙන ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ. පතුලේ වර්ගඵලය පිරමීඩයේ වගේමයි පතුලේ වර්ගඵලය ඒ ඔස්සේ තියෙන ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් 3න් 1 වතාවක් 3න් 1යි පතුල ඇවිල්ලා වෘත්තාකාරයි. එහෙනම් වෘත්තයේ වර්ගඵලය phi r වර්ගය ලම්බුස වෙන්නේ මෙතනදී h. ඔන්න කාරණේ පරිමාව හොයන. පතුලේ අර කලින් සූත්‍රෙම තමයි. එතකොට මේකෙදිත් ඇත්තටම වෙලා තියෙන්නේ ළමයි කේතුවේ පරිමාව හොයද්දී ගොඩනගලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ කියන අරය මේ කියන ලම්බ උස තියෙන සිලින්ඩරයක්. මේ කියන අරය මේ කියන ලම්බ උස තියෙන සිලින්ඩරයක් ඒගොල්ලෝ අරගෙන. කුහර සිලින්ඩරයක්. ඒ වගේම මේ කියන අරය මේ කියන ලම්බ උස තියෙන කුහර කේතුවක් අරගෙන.
ඊට පස්සේ වැලි අරගෙන අර කියන කුහර කේතුවෙන් අර කියන සිලින්ඩරේ පුරවලා තියෙනවා. අර කියන සිලින්ඩරේ පුරවලා තියෙනවා. එතකොට මොකක්ද ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ? අර කියන සිලින්ඩරේ පුරවන්න අර කියන කුහර කේතුවෙන් 3 වතාවක් වැලි දාන්න වෙලා තියෙනවා. ඒකේ අදහස තමයි අර කියන සිලින්ඩරේ පරිමාවෙන් 3න් පංගුවක් වෙනවලු කේතුවේ පරිමාව. ඕක තමයි සරලව කිව්වොත් පැහැදිලි කරලා තියෙන විදිය කේතුවක පරිමාව වෙන. එහෙනම් අර පිරමීඩයේ කතාවමයි. පතුලේ වර්ගඵලයේ ලම්බ උසෙන් ගුණ කරා 3න් එකෙන් ගුණ කරන්නත් ඕනේ. කියන්නේ 3න් බෙදන්නත් ඕනේ. ඒකමයි මේකෙදි ෆයි r වර්ගය. ඒ කිව්වේ පතුලේ වර්ගඵලයේ වෘත්තයක් ෆයි r වර්ගය ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන ලම්බ උස h ෆයි r වර්ගය h වතාවක් 3න් පංගුවෙන් කියන්නේ 3න් බෙදන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් කේතුවක් කියනු එම උස එම අරය සහිත පිරමේ මොකද්ද සිලින්ඩරයකින් 3න් පංගුවක් කියන්නේ. සිලින්ඩරයක පරිමාවෙන් 3න් පංගුවක් කියන එක තමයි ඇත්තටම කේතුවක් කියන්නේ. අතනදී කිව්වේ ඝන කාබයක පරිමාවෙන් 3න් පංගුවක් තමයි අර කිව්ව සමචතුරස්‍ර පිරමීඩයේ පරිමාව. හරිද? ඕක තමයි දෙවෙනි සටහන කේතුව සම්බන්ධයි. හරි. සංකල්ප අපි එක දාගමු. මෙන්න මේ මිනුම් තුන අරකේ මිනුම් හතරක් තිබ්බා. මේක නම් මිනුම් තුනයි තියෙන්නේ. දෙවෙනි කොටස යන්න. හරි අපිට කියනවා පතුලේ හරය සෙන්ටිමීටර් 7ක් වූද ලම්බ උස ඇවිල්ලා සෙන්ටිමීටර් 24ක් වූද තියෙනවලු අපිට කේතුවක් ඍජු කේතුවක්. ඔය කියන කේතුවේ මුලින්ම අපෙන් අහනවා ඇලදාර උස. එහෙම නැත්නම් ඇල උස. අපිට දීලා තියෙනවා ලම්බ උස 24යි කියන. තොරතුරු හරියට ඇඳගන්න එක තමයි වැදගත්. මම මේක A කියලා ගන්නම්කෝ මේ මුල්ල. මම මෙතන B කියලා ගන්නම්. මම මෙතන C කියලා ගන්නම්කෝ. ලම්බ උස දීලා තියෙනවා. ඔන්න ලම්බ උස නම් හරියි. ඒත් එකම අරය දීලා තියෙනවා පතුලේ අරය සෙන්ටිමීටර් 7යි. සෙන්ටිමීටර් 7යි. ඒකත් ඔන්න හරි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ඇලදාර උස. එහෙම නැත්නම් ඇලදාර දිග. මෙන්න මේ L තමයි මුලින්ම අහන්නේ. ඇලදාර දිග එහෙම නැත්නම් ඇලදාර උස. පුළුවන් වේද එහෙමනම් අපේ ළමයි නැවතත් මොකද්ද කරන්න දෙන්නේ? L හොයන්න නම් මොකද්ද කරන්න දෙන්නේ? එකම දේ ඉතින්. කලින් කරපු දේම තමයි. මොකක් කරන්න වෙයිද එහෙමනම් ඇලදාර උස එහෙම නැත්නම් ඇලදාර ඇල දිග හොයාගන්න. කලින් කතා කරපු දේම තමයි. ඔව් ඉතින්. ඒක තමයි කරන්න තියෙන එකම දේ මේකේ. මෙතන ලම්බකයක්. මේක ත්‍රිකෝණාකාර මුණ කොටසක්. එහෙනම් පයිතගරස් තමයි ආපහු සැරයක් වැඩි. හරි. ගාලා එහෙමනම් එහෙම කොහෙන්ද බලන්නකෝ.
ඇලදාර දිග එල්ව ඔන්න මං ආරම්භයක් දුන්නා ඔයගලන්ට. හරි තිශෙනි දැන් නම් පළවෙනි එක ඇලදාර දිග හොයාගන්න ඕනේ. එහෙනම් ABC ත්‍රිකෝණයේ සලකා පයිතගොරස් දාන්නම්. දිගම පාදයේ L එයාගේ වර්ගය සමානයි අනෙක් පාද දෙක 24 පාදයේ වර්ගය ධන 7 පාදයේ වර්ගය. මෙතන 576යි 7 වර්ගය අපිට එනවා 49ක්. ඔක්කොම ටික එකතු කරොත් අපිට එනවා 625ක්. වර්ගමූලය ගන්න ගොඩක් කට්ටිය දාලා තිබ්බ 15යි කියලා. 15 නෙවෙයි 625 වර්ගමූලය. 625 හදන්න මුල් වෙන්නේ කවුද? 25. පළවෙනි එක 25. රෝමාංක 2 අපෙන් අහනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ වෘත්තයේ වර්ගඵලයයි ඊට එකතු වෙන්න ඕනේ වක්‍ර පෘෂ්ඨ කොටසයි. එහෙනම් මුළු වර්ගඵලය මම A කියලා ගත්තොත් වෘත්තයේ වර්ගඵලය කියන්නේ 5r ගේ වර්ගය. වක්‍ර කොටසේ වර්ගඵලය කියන්නේ 5rl. ආදේශ කරන්න විතරයි තියෙන්නේ ඉතින්. 5 කියන්නේ 7න් 22යි r ඇවිල්ලා 7යි. ගුණ කිරීම කරන්නෙමු. L දිග ඇවිල්ලා 25යි. 4 කැපිලා යනවා 154යි. 4 කැපිලා යනවා අපිට AV 25යි 550. එහෙනම් එකතු වුණොත් අපිට AV ගොඩක් කට්ටිය 550 විතරක් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ වෘත්ත වර්ගඵලය අරගෙන නැහැ. එහෙනම් මුළු වර්ගඵලය කියන්නේ 704යි. වර්ග සෙන්ටිමීටර 704යි. ඔන්න මුළු වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 704යි. ගොඩක් කට්ටිය එක කෑල්ලක් විතරයි ගත්තේ වෘත්තය අරගෙන තිබ්බේ නැහැ. පරිමාව ගත්තොත් එනුක මොකටද එනුක ඔන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය 704යි. එහෙනම් පරිමාව හෙව්වේ කොහොමද? 3න් එක වතාවක් 5r වර්ගය ගුණ කිරීම h. එහෙනම් 3න් එකයි 5 කියන්නේ 5r වර්ගය කියන්නේ පතුලේ වර්ගඵලය. 5 කියන්නේ 7න් 22යි. r ඇවිල්ලා 7යි. r වර්ගය කියන්නේ 4ක් 7. h කියන්නේ මෙතනදී 24. 7ට 1යි කැපිලා යනවා 3ට 24 කැපෙනවා 8යි. එහෙනම් 22 7න් ගුණ කරාම 154යි. ඒක ගුණ කිරීම 8 1232යි. මම දැක්ක සමහර කට්ටිය සෑහෙන්න දුක් විඳලා තිබ්බා මේ 3න් බෙදන්න බැරුව. ඇයි ඕගොල්ලෝ දකින්නේ නැත්තේ 3යි 24යි කැපෙනවා නේද කියලා. හොඳයි කියලානේ. ඔන්න එහෙමනම් කාරණේ. බලන්න අඩුපාඩු තියෙනවද කියලා. ඒකව සම්බන්ධ අපිට දෙනවලු මෙහෙම. පතුලේ පරිධිය සෙන්ටිමීටර 88ක් වූද ඇල උස සෙන්ටිමීටර් 20ක් වූද ඍජු සිලින්ඩරය ඍජු කේතුවක රෝමාංක එක අපෙන් අහනවලු පතුලේ අරය රෝමාංක 2 අපෙන් අහනවලු මුළු පෘෂ්ඨ වර්ගඵලය
මුළු පෘෂ්ඨ වර්ගඵලය. හරි. ওই කාරණා දෙක බලමු. පතුලේ පරිධිය සෙන්ටිමීටර් 88ක් වූද ඇලවුස සෙන්ටිමීටර් 20ක් වූද ඉස්ලාම් තොරතුරු ටික ලකුණු කරගන්න. ඇලවුස දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි කියලා. ලම්බ උස නම් දීලා නැහැ. පතුලේ අරය දීලත් නැහැ. පතුලේ අරය අපි හිතමු r කියලා. අරය දීලත් නැහැ. අපිට දීලා තියෙනවා හැබැයි පතුලේ පරිධිය. පොඩ්ඩක් හිතන්න. පතුලේ පරිධිය දීලා තියෙනවා. පරිමාව අහන්නේ නැහැ අපෙන්. අපෙන් අහන්නේ පතුලේ අරයයි ඒත් එක්කම අපෙන් අහන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලයයි විතරයි. ওই ගානේ හැටියට අපෙන් අහන්නේ නැහැ පරිමාව. මට අවශ්‍ය නැහැ ඒක. අපිට ඕනේ මෙන්න මේ කාරණා දෙක. රෝමාංක 1 පොඩ්ඩක් හිතන්න වෙනවා. ළමයි පතුලේ පරිධිය කියන්නේ මේ අවුට්ලයින් එකනේ. ඉතින් පතුලේ පරිධිය කියන්නේ වෙන යම් විදියකින් මොකක්ද? පතුලේ පරිධිය කියන්නේ වෙන යම් විදියකින් මොකක්ද කියන්නකෝ. මොකක්ද පතුලක පරිධිය කියන්නේ? ඕනෑම වෘත්තාකාර මුහුණ දෙක වටේ දිගනේ පරිධිය කියන්නේ. කොහොමද පරිධිය හොයන්නේ? ඒකට සූත්‍රයක් තිබ්බා. කොහොමද පතුලේ පරිධිය හොයන්නේ? අන්න හරි. 2πr කියන එක. එහෙනම් පතුලේ පරිධිය කියන්නේ 2πr. එතකොට යාලා අපිට ඔය දෙන්නේ 88යි කියලා අන්න ඒක. පතුලේ පරිධිය තමයි ඔය දෙන්නේ. එහෙමනම් අපිට ඔතනින් බැරිද? 2πr කියන්නේ 88යි කියලා දන්නවා නම් අපිට ඔතනින් බැරිද r හොයාගන්න? හරි සිම්පල් නේද? 2π කියන්නේ 7/22යි. හොඳයි ජයසිංහ කිව්වා හරි. r කියන්නේ rම තමයි. ඔතනින් අපිට පුළුවන් නේද r උක්ත කරගන්න. කවුරුත් කැපෙන්නේ නැහැ. 2022 2 පහලින් එක ඉන්නේ. 44 බෙදීම 7යි r සමානයි 88. එහෙනම් r තනි කරන්න බෙදීම 7 එළවමු ගුණ කිරීම 7ක්. අනිත් පැත්තට ගුණ කිරීම 7ක්. එහෙමනම් 44යි r 88 වරක් මෙන්න මේ විදියට. එහෙනම් r තනි කරන්න කල්පනා කරමුකෝ බලන්න. දෙපැත්තම 44න් බෙදමු. r සමානයි 44 1යි මෙතන 2යි 14යි. r සමානයි සෙන්ටිමීටර් 14. අන්න උත්තරේ. දැන් ඉතින් ඔයගලන්ට මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නම් පුළුවන්. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? වෘත්තාකාර මූණකේ වර්ගඵලය හෙව්වා. ඊට අමතරව වක්‍ර කොටසේ වර්ගඵලය හෙව්වා. වෘත්තයේ වර්ගඵලය කියන්නේ πr ගේ වර්ගය. වක්‍ර කොටසේ වර්ගඵලය කියන්නේ πr l. ඕකට ආදේශ කරලා මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න. ටක් ගාලා බලමු. හොඳයි. එක්කෙනෙක් හොයලා තියෙනව නෙතුලි බලමු හරිද කියලා. තව කාට හරි උත්තරේ ඉද කියලා. හොඳයි. බලමු එහෙමනම් හොඳයි. කිනුලි හරි වගේ. 5 කියන්නේ 7/22යි. අර ඇවිල්ලා අපි හොයාගත්ත 14යි කියලා. එහෙමනම් 14 වරක් 14. මෙතන 5 කියන්නේ 7/22යි. r කියන්නේ 14යි. l කියන්නේ අපිට ආවේ 20. ඇල දෙක 20යි කියලා දීලා තිබ්බා. එහෙනම් 4 14 කැපුණාම 2යි. එහෙමනම් 44යි 616යි. මම වැරදි නම් වැරදි කියලා කියන්න. 7ට මේක කැපුණාම 2යි. එහෙමනම් 4යි 88යි. ඒ කියන්නේ 888. එකතු කරොත් අපිට එනවා වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 1496ක්. හොඳයි මේ වෙද්දී නම් ගොඩක් කට්ටිය හොයාගන්න. හරිද බලන්න.
අඩුපාඩු වෙලා ඇත්ත මෙතන කපන්න ගිහිල්ලා හරි එක ಗುಣ කරන්න ගිහිල්ලා හරි. එතනින් එහාට ලොකු කතාවක් ඇත්තටම මේකේ නැහැ. මේකේ සුළු කිරීම බෑ. හැබැයි විභාග ගැටලුව එන්නේ නම් මේ වගේ නෙවෙයි. අපි ඊළඟ දවසේ කතා කරමු. අද දවසේ මූලිකව ඔළුවේ තියාගමු කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලයක් කියුවේ සමචතුරස්‍ර පිරමීඩයක, කොහොමද පරිමාවක් කියුවේ සමචතුරස්‍ර පිරමීඩයක, කොහොමද වර්ගඵලයක් කියුවේ හේතුවක, කොහොමද පරිමාව හෙව්වේ. ওই කාරණා ටික විතරයි. හරි. ඊළඟ දවසේ අපේ තියරි පන්තිය හම්බ වෙති හෝම්වර්ක් විදියට ඕගොල්ලෝ මෙන්න මේ වැඩ ටික කරන්න. 4.1 ඉන් පස්සේ 5.1 4.2 ඉන් පස්සේ 5.2 ගැටලු 3 බැගින් හදන්න. ගැටලු 3 බැගින් හදන්න. ගණන් ඔන්න 12ක් තියෙනවා කරන්න. අභ්‍යාස 4ට අදාළව 4.1 5.1 ඒක එක ළඟින් කරන්න. 4.2 5.2 ඒක ඊළඟට කරන්න. මුලින්ම තියෙන්නේ 4.1 සහ 5.1 පාඩම් දෙකේ සමචතුරස්‍ර පිරමීඩය පිළිබඳව, ඊළඟට තියෙන්නේ හේතුව පිළිබඳව. හරිද? 4.1 කරලා ඒත් එක්කම 5.1 කරන්න. 4.2 කරලා ඒත් එක්කම 5.2 කරන්න. ගණන් 3 බැගින් අභ්‍යාස මාලාව තුළ හදන්න. හැබැයි ඒක ගැටලුවක්වත් නෙවෙයි, විභාග ගැටලුව නම් වෙන්නේ. ප්‍රැක්ටිස් වෙන්න, සූත්‍ර ප්‍රැක්ටිස් වෙන්න තමයි ওই ටික ඔන්න දැන් මේ කරේ. ඊළඟ දවසේ තව එක ඝන වස්තුවක් තියෙනවා ගෝලයේ පිළිබඳව. ඒක කතා කරලා එතනින් පස්සේ බලමු විභාග ගැටලුව කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා. හරිද? හොඳයි. මම මේ සිකුරාදා අමතර පන්තියේ කරනවද නැද්ද කියන විත්තිය බ්‍රහස්පතින්දා කියන්න. මට හිතෙනවා ගොඩක් කට්ටියට ගැටලු තියෙනවා නේද? ඒ නිසා ඕනේ නැහැ නේද? දැන් ගිය සතියේ පන්තියේ මට මතක විදියට පැමිණීම 60ක් වගේ තමයි තිබ්බේ. එහෙම නේද? මොකද කියන්නේ අමතර පන්තිය කරන එක වදයක් නේද? සිකුරාදාට පැමිණීම ගොඩක් අඩුයි නේද? හරි අමාරුයි නේද? සතියේ දවස් දෙකක් කරලා තව දවසකුත් කරන එක හරි අමාරු වැඩක් නේද? එහෙමද? එහෙම නෑලු. හරි මම බ්‍රහස්පතින්දාට හරි හොඳයි. බහුතර කැමැත්තක් තියෙනවා. පුළුවන් නම් තවත් දවසක් කරන්නලු. හොඳයි. බලමු. දවසක් නම් මොන තවත් දවසක් කරන්නලු. හරි. හොඳයි. මම බ්‍රහස්පතින්දාට ස්ථිර කරන්නම්. හරි. එහෙම වුණොත් බ්‍රහස්පතින් සිකුරාදා වෙති වැඩ ටික අවසන් කරන්න ඕනේ. ඒ නිසා කරුණාකර අද හෙටම වැඩ ටික කරන්න. බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකේදී අපි නැවත හම්බ වෙමු. අංක 9 පේපර් එක සම්පූර්ණ කරලා තියන්න. හරිද? හොඳයි. සතියෙම කරන්නලු. හරි. කමක් නෑ. අපි බලමු. සතියෙම කරන්න නම් බැරි වෙයි මට. බලමු එහෙනම් ඉස්සරහට. පන්ති පටන් ගත්තොත් පන්ති පටන් ගමු. අපි ඊළඟ දවස් කීපෙදී සාකච්ඡා කරමු. හරි. දැන් ආයිබෝන් ඔක්කොමලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න එහෙමනම් උත්සන්න ඔක්කොමලට.